Hari දරුවනේ අයබෝවන් සියලු දෙනාටම අයබෝවන්. හරි අපි අද අපේ පළවෙනි දවසේ මම පොඩක් කතා කරන්නම් මුලින්ම ඔයාලත් එක්ක. හරි අද මම කරන්නේ ඔයාලට මූලික හැඳින්වීමක් ලබා දෙන එක. අපේ පාඨමාලාව ගැන මූලික හැඳින්වීමක් ලබා දෙන තමයි අද අපි දවස් කරන්න යන්නේ. ඒ වගේම ඔයාලට යම් මොන හරි ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන් අද මැසේජ් එකක් දාන්න පුළුවන් Zoom එකට මම ඒකට ඕන එකට උත්තර දෙනවා. හරි. එතකොට ඔයාලා O level ලියලා 2020 නේද? ඉස්සෙල්ලා O level ලියලා ප්‍රතිඵල ඇවිල්ලා දැන් තියෙන්නේ. දැන් අපි එක් කණ්ඩායමක් පටන් අරන් මේ වෙනකොට මාස 9ක් පුරාවට ඒ කටට උගන්ලා තියෙනවා. එයාලා යම් යම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒ කට්ටියත් එක්ක ඔයාලව සම්බන්ධ කරන්න යන්නේ. දැන් මෙතනත් ඇති ඉගෙන ගත්තට කියන්නේ රිසල්ට් එන්න කලින් ක්ලාස් ගිහිල්ලා ගිය කට්ටියත් ඇති. සමහරව ඇති රිසල්ට් එන්න කලින් ක්ලාස් ගිහිල්ලා අද දැන් තමයි තීරණය කරලා තියෙන්නේ. දැන් තමයි අපි සයන්ස් විද්‍යා විෂය ධාරාව තෝරගන්නවා කියලා මතයට ඇවිල්ලා ඉන්නේ. right. එතකොට මම මේ පන්තිය මේ අද පටන් ගන්න ඇත්තටම භෞතික විද්‍යාව පිළිබඳ උසස් පෙළ විෂය විදේශී කිසිම දෙයක් දන්නේ නැහැ කියන තැන ඉඳලා තමයි මම පටන් ගන්නේ. මම එකයි කිව්වේ පදනම් පාඨමාලාවේ ඉඳන් පුතේ කරන්නේ මේක. හැබැයි මම දවස් දෙකක් කරනවා මේ පන්තිය. අපි අද රැ වෙන්න කලින් තීරණය කරන්න ඕනයි කරන දවස් දෙක මොකද්ද වෙලාවන් මොනවද කියලා මම ගෲප් එකේ සාකච්ඡා කරමු ඒ ගැන. එතකොට මේක පුළුවන් තරම් පල්ලෙහෙන් පටන් ගන්න. ඒක ඉස්සෙල්ලාම වලට කියන්න ඕන. මේක මේ ගොඩාක් ඉරියන්නේ මේක පුළුවන් තරම් පල්ලෙහෙන් පටන් ගන්න කලබලයක් නැතුව නිමාඩුව යන පාඨමාලාවක්. මොකද්ද ඒකට හේතුව? මොකද මේ විෂය අහලා ඇති. අහන ගොඩක් කට්ටියගේ ප්‍රතිඵල ගත්තාම යම් ප්‍රතිඵලයක් තියෙන සමහර කට්ටියක අඩුයි. ඒ තමයි විෂය හරියට ඔළුවට දාගත්තේ නැත්නම් ඔයාලා කොච්චර දක්ෂයෙක් වුණත් හරි මේක පැටලෙන අවස්ථාවයි. මොකද මේක තාමත් අද ලෝකයේ තියෙන තාමත් සුවිශේෂී විෂයක් ඇත්තට මේක විෂයක් කියන්නත් බෑ. මේක ඇත්තටම ලෝකේ ගොඩාක් දේවල් විග්‍රහ කරන්න අපි භාවිතා කරන්නේ භෞතික විද්‍යාත්මක සංකල්පයක්. right? ඒදා ඔයාලා මේ ඉගෙන ගන්න යන්නේ නිකන් මේ සාමාන්‍ය නිර්දේශ මේ විෂයක් නෙමෙයි. මේක ඉතාමත්ම වැදගත් රසවත් විෂයක්. ඒක රසවත් ඉගෙන ගන්න ඔයාලා පුරුදු වෙන්න ඕන. right? මේ විෂය විභාගයක් ඉලක්ක කරලා තමයි අපි ඔයාලා වරයි යන්නේ. නමුත් මම කැමති එක් කාරණා කිහිපයක් වලට කියන්න විෂයක් ඉලක්ක විභාගයක් ඉලක්ක කරලා වගේම තමයි ජීවිතයේ ඉදිරි ගමන ඉලක්ක කරලා ජීවිතේ ඔයාලට හම්බෙන ගොඩක් දේවල් අවබෝධ කරගැනීමේ පහසුව මේ තුලින් ඔයාලට සපයන. එහෙනම් මේක විෂයක් විතරක් නෙමෙයි පුතේ. අපිට ඉතිරියා ගන්න භෞතික විද්‍යාව කියලා කියන්නේ විෂයක් විතරක්ම නෙමෙයි. right? එතකොට අද දවසේ මම ෆවුන්ඩේෂන් එක පටන් ගන්නවා. පදනම් පාඨමාලාව පටන් ගන්නවා මූලික හැඳින්වීමෙන් පස්සේ. right. ඔයාලා මේ ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන්නේ භෞතික විද්‍යාව කියන විෂය ධාරාව. ඔයාලා ගණිතය විෂය ධාරාව, විද්‍යා විෂය ධාරාව හැදෑරුවත් භෞතික විද්‍යා විෂය ධාරාව හදාරන්න වෙනවා. කෘෂි විද්‍යාව හදාරන කට්ටිය විතරයි භෞතික විද්‍යා විෂය හදාරන්නේ නැත්තේ. ඉතින් ඒ දෙගොල්ලන්ට මේ විෂය හදාරන්න නැත්නම් මෙතන ඉන්නවා ගණිතය, විද්‍යාව කියන විෂයන් දෙකටම අයිති කට්ටිය. right? එහෙනම් මම කියන්නේ ඔයාලා ඉස්සලාම ඔයාලගේ මනස හදාගන්න මම මේ විෂය මුල ඉඳන් අයන්නේ ඉඳන් ඉගෙන ගන්න යන්නේ. ඒකයි මගේ පන්ති. එහෙම අවශ්‍යතාවයක් නැත්නම් කිසි ගැටලුවක් නැහැ ඉන්න පුළුවන්. මොකද මම අයන්නේ ඉඳන්ම උගන්වනවා. ක්‍රමයන් මට ආවේනික ක්‍රමවේදයකට මම ඔයාලව යම් යම් මට්ටමකට අරන් යන්න. ඒක කලබලය කරන්න බෑ. මේවා මේ කටපාඩම් කරලා කරන්න බෑ. right? ඕල්ඩ් කාලේ සමහර දේවල් එහෙම කරන්න ඇති. වර්ධවා තේරුම් ගන්න එපා. A level වල කටපාඩම් න්‍යාය භෞතික විද්‍යාවට අදාළ වෙන්නේ නැහැ. right? මේකට අදාළ වෙන්නේ අවබෝධය. right? හොඳට මතක තියාගන්න. බුද්ධ අවබෝධයෙන් යුතුව මේ වැඩේ කරන්න. right?
ඒ වගේ තමයි මුලින්ම කියන්න ඕන මම පළවෙනි දවසේ මොකද මම පළවෙනි දවසේ කියන්න ඕන දේවල් ඔක්කොම කියනවා මගේ හැටි හරි මොකද පස්සේ කියලා තේරුම් ගන්න මෙව්වා හරි හොඳට අහගන්න අද පළවෙනි අද මම සම්පූර්ණ දාස් දෙනා වලට හොඳට අහන් ඉඳලා තීරණය කරන්න අනිත් දවසේ මේ පන්තියට එනවද නැද්ද කියලා. මොකද මම බලාපොරොත්තු වෙනවා වගේ යම් කිසි කාරණා කීපයක්. මේක තවත් ටියුෂන් පන්තියක් නෙවෙයි. right? මේක තවත් ටියුෂන් පන්තියක්. මොකද මේක ලංකාවේ ටියුෂන් පන්ති ගණනාවක් තියෙනවා. right? මේක එහෙම එකක් නෙවෙයි. මේකට එන ළමයාට ඔයාලා ඇවිල්ලා මෙතන බලන් ඉඳලා මං කියන දේ අහන් ඉඳලා තියාගෙන ගණන් එහෙම නැහැ. මේකදී හැම ළමයා ගැන මම අවධානය යොමු කරනවා. right? හොයලා බලන්න. right? එහෙම අකමැති නම් අයින් වෙන්න පුළුවන්. තේරුණා මං කියන්නේ? ඒ වගේම තමයි මෙතනදී අවංක වෙන්න ඕන. අවංකව වැඩ කරන්න ඕන. right? මේක මේ අල්ලපු ගෙදර එක්කලාට පෙන්නන්නවත්, ගෙදර කට්ටියට පෙන්නන්නවත්, නෑදෑයන්ට පෙන්නන්නවත් ඉගෙන ගන්න බෑ. මේක තමන්ගේ අවශ්‍යතාවයක් යයි සලකලා මේකට දෙන්න පුළුවන් 100%ක් අවධානය දීලා උපරිම කැපවීමෙන් මේක කරන්න පුළුවන් නම් විතරක් හැදෙන්න නැත්නම් අයින් කරලා යන්න. right? මාත් එක්ක අනම්මනම් ඔය විකාර කරන්න බෑ. ඉගෙන ගන්නවා කියන ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ දැන් අර පරණ ගෲප් එකට ඊයේ දැම්මේ පොද මැසේජ් එකක් දැම්ම පොඩි ගැටලුවක් වෙලා තිබ්බයි ගෲප් එකට ඒ වෙන සම්පත්තිය මම ඒක දැම්මේ මේ ඉන්න ළමයිට පුත්යන්නේ මේ වෙන කට්ටිය සම්බන්ධ වෙලා ඒ කට්ටියට ටෙලිෆෝන් නම්බර එකක් කරන් පද්මන්ද ප්‍රශ්න. මම ඒක දැඩිව කිව්වේ අපේ පාඨමාලාවට සහභාගී වෙන්නේ නැති අවශ්‍යතාවයක් නැති අර වෙන වෙන අරමුණු වලට ඇවිල්ලා ඉන්න කට්ටිය කරුණා කරලා ගෲප් එකෙන් අයින් කරලා යන්න කියලා. මොකද එහෙම නැතුව පුතේ අනිත් ළමයින්ගේ ආරක්ෂාවට ප්‍රශ්නයක්. ඒක යම් ළමයෙක්ට ගැටලුවක් වුණොත් ඒක මම වගේ කියන්න එපා. ඒකයි මම ඒ වගේ බැහැ නැතුව මට මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන ළමයෙක් අහන් හිටියත් ඒ ඕන ළමයෙක් කැලේට මට කනවා. ඇත්තටම මට ප්‍රශ්නයක් නැහැ ගෲප් එකේ කීයක් හිටියත්. හරි? හැබැයි ඉතින් අර අනිත් ළමයින්ට බාධාවක් නම් මම ඒකට ඇක්ෂන් එකක් ගන්න එපා. ඒ නිසා තමයි මම ඒ වගේ මැසේජ් එකක් දැම්මේ. නැතුව මම කියන්නේ එහෙම බරදවා ඉස්සත් එපා. ඕන ළමයෙක් විදහල් දෙනා ඕන විදිහට මාත් එක්ක කතා බහ කරලා යම් අපහසුතාවයක් තියෙනවා මට මාත් එක්ක ඍජුව කතා කරලා ලැබුවා. ඉතින් ඕන එකක් විසඳගන්න අපි එහෙමයි අවුරුද්දට අපි කියලා දන්න කට්ටිය දන්නවා. තාම වල දන්නේ නැහැ. අපි කොහොමද මේ අවුරුදු ගානක් තිස්සේ මේ විෂය ධාරා උගන්වගෙන සමාජය තුළ යම් පිරිසක් හරමින් යන්නේ. ඉතින් ඇත්තටම මම සතුටු වෙනවා අද මේ වෙනකොට අපි හදපු ගෝලය අනික් කට්ටියට සුවිශේෂී. එයාලා වෘත්තීය පැත්තට ගියා විතරක් නෙමෙයි එයාලා වෘත්තීයෙන් උඩට ගියා විතරක් නෙමෙයි එයාලා ගුණාංග මේ ගුණධර්ම අතුනුත් සෑහෙන ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. සමාජයේ ගොඩක් තැන්වල මූලික තැන්වල මුල් ස්ථානවල ඉන්න එයාලට අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද අර ගුණ නැණ කියන දෙකම තිබ්බ හින්දා තමයි එහෙම වෙලා තියෙන්නේ. right? ඒ හින්දා මමත් ඔයාලගේ බලාපොරොත්තු වෙන්නේ අපි අවංකව මේ වැඩේ කරමු. right? ඔලු ගෙඩි ගන්නට උගන්වන්නේ මම උගන්වන්නේ උවමනාවක් තියෙන කැපවීමක් තියෙන අවංකව මේ වැඩේ කරන්න පුළුවන් ළමයින්ට විතරයි. පුතේ පළවෙනි දවසේ මම කියන්නම් මහන්සි වෙන්න බැරි නම් අනේ කරුණා කරලා අයින් වෙලා යන්න මගේ කිසිම තරහක් නෑ. right? දෙමාපියන්ගේ ඒ විදින දුකට සාධාරණයක් කරන්න බැයි නම් right? සාධාරණයක් කරන්න බැයි නම් Tamanට මේක 100%ක් කැපවීමෙන් කරන්න බැයි නම් විද්‍යාගණිත විෂය ධාරාවේ 1 මිනිත්තුවක්වත් ඉන්න එපා. right? දැන් මේ වෙනකොට මේ සමාජයේ පත්තලා තියෙන තත්ත්ව බේසලයත් එක්ක ඔයාලට නහස්ති කරන්න කාල සීමාවක් නැහැ. අවංකව මේ වැඩේ කරන්න ඕන. right? ඒ වැඩේ කරනවා කියලා කුලප් වෙලා කරන්නත් බෑ. මේක අවුරුදු දෙක විශ්ිරුද්දේශයක්. ඒක මම ක්‍රමානුකූලව වර්ධනය කර යන්න ඕන. තේරුණාද? ඉතින් ඒකට මට ඔයාලගේ සහයෝගය ඕන. පළවෙනි දවසේ මම මේ වැඩිපුර කතා කරන්නේ මම මේකට වෙනම දවසක් දැන් මේකයි වැඩිපුර උගන්වන්නේ. හැබැයි යම් කාරණා කීපයක් උගන්වනවා. මම හිතනවා ඔයාලට ඒක වැදගත් වෙයි කියලා. අපේ පළවෙනි මාසේ පුරාවටම පදනම් පාඨමාලා දවස් දෙකක් විතරයි. දවස් දෙකක් දාපු ගමන් මම එක දවසක ඒකකහාමාන මාන පටන් ගන්නවා. අනිත් දවස් පදනම් පාඨමාලාව ටිකක් අදිනවා. මොකද ඒකේ විශාල අවශ්‍යතාවයක් මට දැනලා තියෙනවා අද වෙනතුරු 2022 23 මේ 21 ළමයින්ගේ සුළු කිරීම දිහා බලද්දී ගාන තේරුම් ගත්තට සුළු කිරීම ගොඩක් අමාරු වෙලා තියෙනවා. මොකද එයාලා තමන්ගේ දක්ෂතාවයට වඩා ෆෝන් එකේ දක්ෂතාවය හා කැල්කියුලේටර් දක්ෂතාවය තමයි එයාලා විශ්වාස කරන්නේ. තමන්ට තමන් විශ්වාසයක් නැහැ. එහෙම බෑ. මෙතනදී තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙන්න ඕන. ඉතින් අලුත් ඒවා දවස් ගන්න ඉගෙන ගන්නවා. මම ගෲප් එකට යම් වාක්‍ය දාන්නේ එකයි. ඔයාලා තුල යම් කිසි උද්‍යෝගයක් ඇති කරලා මේ ගමන සාර්ථකව ඔයාලා වරයි යන්න. හරි? අනිත් කටියට වෙනසක් තියෙන්න ඕන ඔයාලා ගාව අපි පන්තිලේ තමයිගේ
පොඩි උද්‍යෝගයක් අනික් කටියත් ඇදගෙන යන ස්වරූපයක් තියෙනවා තමන් ඉන්න දැන් ඉන්න මට්ටම නෙමෙයි වැදගත් තමන් ඉන්න දැන් E9ද E6ද E7ද E3ද ඒක මට වැදගත් නෑ නමුත් වැදගත්ම කාරණේ අවංක වෙන එක අය 100% අවංක වෙලා තමන්ගේ වැඩේ කරන්න පුළුවන් කට්ටිය විතරක් දෙන්න මම කාර්මිකව ඉල්ලා සිටිනවා අන්නේ වෙන යම් අරමුණු තියෙන කට්ටියට දෙන්න එපා මේ තුල ඉලක්කයක් තියෙන හොඳ දරුවෝ ටිකක් විතරක් නැවතලා මට උදව් කරන්න මම අර ඒ වගේ කෙනෙක් ඉන්නව දැක්කොත් මම අනිවාර්යෙන් යාවයි කරලා දානවා මට කිසි ප්‍රශ්නයක් මම කියවනේ මට ඔලු ගෙඩි ගන්න වැදගත් නැහැ රයිට් මට ඕනේ හොඳ අවංක හදවත් තියෙන දරුවෝ ටිකක් මේ සමාජයට බී කරන්න රයිට් ඔයා දොස්තරලා වෙන්න පුළුවන් ඉංජිනේර්ස්ලා වෙන්න පුළුවන් තව විවිධ වෘත්තීන් කියනවා මම ඔයාලට දාන්න ඇති මොනවාද වෘත්තීන් කියලා මම වෙනම PDF එකක් දාලා දෙනවා මම හිතුවා ඒක කියවන්න ඇති කියලා අනේ වගේ වැදගත් ડોකියුමන්ට් තිබ්බොත් මම ඔයාලා ගෲප් එකට දාලා ඒක කියවන්න නිකන් මේ දාන්නේ ඒක කියවලා බලන්න සමාජය ගැන දැනගන්න මොන වෘත්තීන්ද තියෙන්නේ කියලා දැනගන්න ඕන ඒ හින්දා අවංක දරුවෝ ටිකක් හැදෙන්න කාරණිකව නැවතත් ඉල්ලා සිටිනවා කිසිම හේතුවක් මත අනවශ්‍ය විදියට මේ බજાર බහින්නවත් නේද අනවශ්‍ය විදියට රැඳෙන්න එන්න එපා ඉතින් මට ඒ වගේ කට්ටියව අකමැත්තෙන් උනත් අයින් කරලා දාන්න සිද්ධ මම දෙපාරක් හිතන්නේ නැහැ පුතේ දෙපාරක් හිතන්නේ ඒ වගේ කට්ටියව අනිවාර්යයෙන්ම අයින් කරලා දාන්න රයිට් මම නැතත් ඔය ගෲප් වල ඉන්නමයි ගෝලෙක් රයිට් ඔය හැම ගෲප් එකකම මගේ ඉන්නවා මගේ විශ්වවිද්‍යාලේ ඉන්න ගෝලෙක් ඉන්නවා ඉතින් එයා තමයි ගොඩක් වෙලාට ඔය ගෲප් එක සමානට හැන්ඩල් කරන්නේ සමහර මෙසේජ් මම දාන මෙසේජ් එකක් දානවා ඔය ගෲප් එකේ මගේ ගෝලෙක් ඉන්නවා මෙයා තමයි සමහරට මාසිකට සැරයක් බලලා අනවශ්‍ය විදිහට හැදිලා ඉන්න කට්ටිය අයින් කරලා දානවා. ඉතින් මම ඒකට යාට සම්පූර්ණ බලතල දීලා තියෙනවා. මොකද අපිට ඕනේ මේක නිතාමත් නිර්වුල්ව කරයි යන්න. රයිට්. හොඳ ක්‍රමවේදයක් ඔස්සේ මේක අරයි යන්න තමයි අපිට රයිට්. අපි යමු පුතේ අපේ විෂයට. මොකද්ද මේ භෞතික විද්‍යාව කියලා කියන්නේ? මට මේක අද දවසේ කතා කරලා ඉවර කරන්නත් බෑ. නේද? හෙට දවසේ කතා කරලා ඉවර කරන්නත් බෑ. මේ අවුරුද්දක් විතර කතා කරන්න වෙයි මට භෞතික විද්‍යාව ගැන. රයිට්? ඔයාලට මං කියන දේ හොඳට ඇහෙනවද? ඔයාලට මා හොඳට පේනවද? ඒ වගේ මොනවා හරි ගැටලු කියලා නම් කරුණාකර මැසේජ් එකක් දාන්න. මං හිතලා ගැටලු මට සිග්නල් තියෙනවා හොඳට. ඔයාලගේ යම් ගැටලුවක් වුණොත් තමයි මොකක් හරි වෙන්නේ. මට හොඳට සිග්නල් තියෙනවා. මං හිතනවා හොඳට පැහැදිලිව ඇහෙනවා හා පැහැදිලිව පේන වෙති කියලා. රයිට්? එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මම දැනුවත් කිරීම කරන්න ඕන. හිතේ තියන් ඉන්න එපා කියන්න තියෙන්නේ ඔක්කොම මැසේජ් එකකින් දාන්න. WhatsApp මට වෙනම ප්‍රයිවට් මැසේජ් එකක් දැම්මත් කමන්නේ. Zoom එකේ මැසේජ් එකක් මම ඉවත් කියවනවා. හරි. එතකොට භෞතික විද්‍යාව විෂය කියන්නේ මොකක්ද කියන එක තමයි අපේ පළවෙනිම කාරණය. පුතේ භෞතික විද්‍යාව විෂය අපිට එක එක පැති වලින් අර්ථ දක්වන්න පුළුවන්. රයිට්? භෞතික විද්‍යාව ඔයාලා ඕලවල කාලේ අහලා තියෙනවා. ඔයාලා මොනවද ඉගෙන ගත්තේ භෞතික විද්‍යාව නේද? බලය, චලිතය, රයිට්. ඌවම තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හැබැයි ඊට වඩා පොඩක් පැහැදිලිව ඊට වඩා පොඩ්ඩක් විස්තරානුකූලව අපි ඉගෙන ගන්න. රයිට්? ඒකයි මේ උසස් පෙළ භෞතික විද්‍යාවේ තියෙන වෙනස. අපි යම් කිසි භෞතික රාශියක් භෞතික රාශිය කියන එක ඔයාලා දන්නවා පස්සේ පැහැදිලි කරන්න. භෞතික රාශියක් දිහා ටිකක් ගැඹුරින් අපි බලන්න පුරුදු වෙනවා. රයිට්? ඉඳා සමීකරණ කටපාඩම් කරන්න යන්නේ නැහැ අපි. සමීකරණත් එක්ක ඒවා නිර්මාණය වෙන සංකල්පයන් පිළිබඳ හොඳ අවබෝධයක් අපි ලබා ගන්නවා පුතේ. රයිට්? එහෙනම් භෞතික විද්‍යාව කියලා කියන්නේ ලොකු පරාසයක පැතිරිච්ච විෂයක්. ඉතින් අපි ඒකේ යම් කොටස් වලට අපිට විෂය නිර්දේශයක් දීලා තියෙනවා. ඒ විෂය නිර්දේශ තුන පාඩම් 11ක් අපිට දීලා තියෙනවා. ඔය පාඩම් 11 තමයි මේ අවුරුදු දෙක පුරාවට අපි ඉගෙන ගන්න. රයිට්? විෂය නිර්දේශය මම දාන්නම් ගෲප් එකට. රයිට්? ඔයාලා කියවලා බලන්න. සාමාන්‍ය පන්ති පටන් ගත්තාම මම කියන දේ කියවන්නම් ඔයාලට. එතකොට මේ එක කියවලා බලන්න ඉතින් අවශ්‍යතාවයක් නැහැ. ඉතින් කොහොම කියවන්නද? මම වන්නමනේ තමන් ගාවේ PDF ඕන තියාගන්න. රයිට්? දැනටමත් ඔයාලා ගාව විශේෂ ඇති. මම හිතලා ගොඩක් කට්ටිය ගාව ඇති කියලා. හරි. එතකොට මේකේ මේ විෂය උගන්වද්දි මේක අපි තව පැහැදිලි කිරීම පස්සේ කරනවා. රයිට්? මම අද කෙටියෙන් හැම දෙයක් කරමු. කෙටියෙන් තමයි අද පැහැදිලි කරන්නේ පළවෙනි දවසේ. අපේ වැඩපිළිවෙල මොකක්ද? අපේ වැඩපිළිවෙල අපි මම කිව්ව පළවෙනියෙන් පටන් ගන්නේ පදනම් පාඩම. මම මේකෙන් බලාපොරොත්තු වෙනවා ඔයාලා O level හා A level අතර යම් කිසි පොඩි පාලමක් ගන්න. හරි? පොඩි පාලමක් ගන්නවා පොඩි යා කරන්න මේක. එහෙම කරලා අපි ඔය
පදනම් පාඨමාලාව තුළ ගණිතමය සංකල්පයන් පොඩි අධ්‍යයනය කිරීමක් නැවත මතක් කිරීමක් අලුතෙන් කියවුවක් පොට්ටයි තියෙන්නේ සමහර ඒවා නැවත මතක් කිරීමක් සිදු කරනවා. අනේ නැවත මතක් කිරීමක් සිදු කරන්නේ පුතේ ඒවා අපිට ඉදිරියට අවශ්‍ය වෙන හින්දා. right ඉදිරියට අවශ්‍ය වෙන හින්දා. right එතකොට ඔයාලා එකට පොඩි පොතක් තියාගන්න. හරි මම ටියුට් එක මේ සතියේ දානවා අනිවාර්යෙන් ගණ්ඩවල ටියුට් එක. පොඩි පොතක් තියාගන්න පිටු 40ක විතර පොතක් තියාගත්තාම ඇති පදනම් පාඨමාලාවට. හරි ඊට පස්සේ ඔයාලගේ පළවෙනි පාඩම ඒකහමාන පටන් ගත්තාම මේකේ අපි පොත් දෙකක් ඕන තීරි කොටස් ලියන්න එක පොතකුයි. හැබැයි පළවෙනි පාඩමට අපිට තීරි ලියන්න නෑ මම තීරි ටියුට් එකේමයි දාලා තියෙන්නේ. ඒක ටියුට් එකේම ලියලා ඒක විශේෂ කාරණා ටිකක් ලියා ගන්න. ගණන් හදන පොතේ මේක ලිව්වට කපන්නේ. පොත් දෙකක් ඕන පිට කවරයක් දාලා භෞතික විද්‍යාව කියලා දාලා අංක 1 කියලා දාලා බුක් නම්බර් 1 කියලා දාලා ඒව වෙන් කරලා ගියා වෙනම පාඩක් භෞතික විද්‍යාව විෂයට දාන්න. අර පොඩි කාලේ ඉස්කෝලේ යන වගේ තමයි. උසස් වලට ආපුවාම නැවත ඒ පිළිවෙල අනිවාර්යෙන්ම ඕන වෙනවා. නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා පිළිවෙලක් තිබුණ නැත්තම්. right පොත් දෙකක් අර ලොකු පොත් ගන්න එපා. උඩරිම 120 තමයි මම ඔයාලට නිර්දේශ කරන්නේ. උඩරිම 120 ඒකහාමාන වලට නම් 120ක් වැඩි 80ක් ඇති. හරි යාන්ත්‍ර විද්‍යාවේ නම් 120 පොත් ගත්තට කමන්නේ ඒවත් යාත් පොත් ගන්න ඒවා ඒ ලියන නෝඩ් ලියන පිළිවෙලට ගණන් හදන පොත් සෙට් එක වෙනම අරයි යන්න තියරි ලියන පොත් සෙට් එක වෙනම අරයි යන්න ඊට පස්සේ ටියුට් වලට වෙනම ලැබෙනවා ඔයාලට ඒ ටියුට් එක වෙනම තියාගන්න හරි වෙනම ඒවා පිළිවෙලට තියාගන්න පළවෙනි දවසේ ඉඳන් පුතේ වැඩ කර අද පටන් ගන්න තමයි ඔයාලා මේවන අනිත් විෂයන් වලට සහභාගී වෙලා ඇති කමන්නේ භෞතික විද්‍යාව විෂය අද පටන් ගන්න අද පිළිවෙලට මේසේ හදාගෙන වැඩ ටික කරයි යන්න ඔයාලට මොනවා හරි ගැටලුවක් තිබුත් තාම ඉතින් මුලින්ම කතා කරන්නේ නැති වෙන්නේ ප්‍රශ්නයක් තිබ්බොත් මම මැසේජ් එකක් දාන්න මොකද දැන් ඔයගොල්ලෝ කතා කරන්න පුළුවන් ළමයි ඉන්නේ ඒ ඕන ප්‍රශ්නයක් මාත් එක්ක කතා කරලා බලලා ඔයාලා ගමන සාර්ථක කරගන්න මගෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනෙ ඔයාලා ගන්න දැනගන්න තේරුණාද මගෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනෙ ගන්න මම ඒකට හරි කැමතියි right ඔයාලගේ ගමනාන්තයට යන්න right ඔයාලගේ ගමනාන්තයට යන්න ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනෙ මගෙන් ගන්න මමත් දෙන්න පුළුවන් උපරිම හෙල්ප් එක ඔයාලට දෙන්න right කතා බහ කරන්න කතා බහ කරලා ප්‍රශ්න తీරවන නිරවුල් කරගෙන මේ ගමන යමු ඔය සද්ද නැතුව බස් වගේ ඉඳලා හරියන්නේ නැහැ හරි කිජෝ කතා කරන්න පුරුදු වෙන්න ඉතින් නිරවුල්ව වැඩ කරන්න පුරුදු වෙන්න ඉතින් හොඳ පරිසරයක් හදාගන්න ගෙදර මේ වැඩ ටික කරා යන්න right බාධක එනවා පුතේ බාධක එනවා ඒක තමයි ජීවිතයේ හැටි ඒ බාධක ආවට ඒව වැඩි හිතන්න එපා බාධක ටික හොඳට මුණ දෙලා ඔයාලා ගමන නවත්තන්න එපා right ගොඩාක් බාධක ඒවාලට ඒ බාධකනේ වැඩි හිතන්න යන්න එපා එහෙම තමයි ජීවිතය කියලා කියන්නේ බාධක ගොඩක එකතුවක් නේ ඉතින් අපි මේ බාධක වලට මුණ සාර්ථකව මුණ දෙනවා තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ ඒක තමයි right ඒ බාධක වලට මුණ දීලා අපි අපේ අධ්‍යාපනය කියන ප්‍රධාන ජීවිතේ ප්‍රධානම කඩේම අපි ඉස්සරහට අරගෙන යන්න ඕනේ right එහෙනම් දවස තුල මම මුලින්ම කියන ඔයාලට මෙන්න මේ දවසේ පැය 24 ඉතාමත් වැදගත් දවසේ පැය 24 වැදගත් මොකද මේ 24 දවසක් ගන්න මේන 24 ආය අපිට ලැබෙන්නේ නැහැ පුතේ right මේ පැය 24 හරියටම මැනේජ් කර ගන්න පුද්ගලයා ජීවිතේ ජය ගන්න එක කාටවත් වළක්වන්න බෑ right අද ඉන්න තත්ත්වය වැඩක් නැහැ අද ඉන්නේ කොතනද අද ඉන්නේ මෙන්න මේ තැන් වලද ඒක අදාළ නැහැ මේ පැය 24 කලමනා කරගන්න දරුවා ඉදිරි අවුරුදු 3-4 ඇතුළත මේ සමාජයේ කැපිපෙන පුද්ගලයෙක් බවට පත් වෙන එක කාටවත් වළක්වන්න බෑ. හරි වැඩ කරන්න පැය 24ක් කියලා පුතේ වෙලාව හොඳටම ඇති. right වෙලාව හොඳටම ඇති. මේ කාල සීමාව හරියට වැඩ කරන්න අනවශ්‍ය විදිහට කාලේ නාස්ති කරන්න මම කියන්නේ අනවශ්‍ය විදිහට ෆෝන් එක භාවිතා කරන වැඩි නම් කරුණා කරලා අද ඉඳන් ඉන්න එපා පස්සේ. right ඒක වැඩි නම් අඩු කරගන්න. හරි කැමැති නම් අඩු කරගෙන පන්ති ඉන්න. right අංකෝට මම කියන්න තියෙන දේ රිජෝ කියන. මට ඔලුගඩි ගන්න වැඩක් නැහැ කියලා මම ඔයාලට මට කියන්නේ ඉන්න ටික ඉන්න පස්සනාද උන් ටිකව හරියට අරන් ගියා නම් මම සාර්ථකයි. ප්‍රතිඵලයේ 100% නම් ඒක තමයි මගේ සාර්ථකත්වය. තේරුණාද? එතකොට මේ පැය 24 කොහොමද අපි කළමනාකරණය කරගන්නේ? right පැය 6ක් 7ක් දාගන්න. කමක් නැහැ. ඒත් තව පැය කීයක් ඉතුරුද? right මම කියන්නේ කාමර වලට රින්ගනනවා නෑදෑයොත් එක්ක කතා කරලා නේද විතරම එහෙම නෑ සමාජෙත් එක්ක අපි සමාජගත වෙන්න ඕන සමාජෙත් එක්ක අපි කතා කරන්න ඕන ෆෝන් එක යූස් කරන්න ඕන මම කියන්නේ සීමාවක් තියාගන්න ඒක අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න යන්න එපා right
ඒකට ඔයාලව පාලනය ගොඩක් ලා වෙන්නේ සමාජ මාධ්‍ය ෆෝන් එක ළමයින්ව පාලනය කරනවා. නෑ ඔයාලා ඒක පාලනය කරන්න. ඔයාලට අවශ්‍යතාවය විතරක් ඒකෙන් ගන්න. හරි? ඒක වහ නිදාගන්න ළඟින් තියාගන්නයි උදේ පාන්දර නැගිටලා ෆෝන් එක බලලා ඉතින් එහාට කතා කරන්න දෙයක් නෑ. හරි උදේ පාන්දර ගෙට ගාම ෆෝන් එක සමහර ෆෝන් එක බලපුවාම විනාඩි 20ක් විතර ඒකී. බලන්න බුද්ධි දවසම ඉවරනේ ඉතින්. හරි මොකක් හරි මැසේජ් එකක් තිබ්බොත් ඒක වලට යම්කි රිවියු බලපාන මැසේජ් එකක් තිබ්බොත් දවස පටන් ගන්න වෙන්නේ පරාජයකින්නේ. උදේ දවස ජයග්‍රහණයකින් පටන් ගන්න. දවස උද්‍යෝගයකින් පටන් ගන්නවා. ඒකට ඔය සමාජ මාධ්‍ය හා ෆෝන් එක කියන බාධාවක් වෙයි සමහර. හරි. හැබැයි සමහර ළමයි ඉන්නවා ඒක Tamanට වාසියක් කරන පැත්තට හරවගත්ත ළමයිත් ඉන්නවා. ඉතින් මම ඒ වගේ ළමයිත් දන්නවා. ඒ හින්දා ඔයාලා ඒක තුල ඔයාලා දැන් අද කල්පනා කරලා බලන්න මම ඒක පාලනයක් සහිතවද කරන්නේ පාලනයක් රහිතව වෙනවද කියලා ඔයාලා කල්පනා කරලා බලන්න. දවසේ අද රෑ 10ට කලින් දවසේ රෑ 10 ඉඳන් අද රෑ 10ට ඔයාලා මොනවද කරේ කියලා කොලයක් කරලා ලියන්න. right? හැමදේම ලියන්න. මෙන්න මෙච්චර වෙලා ගියා අපි ඊට පස්සේ බලන්න මේ පැය 24 තමන්ගේ අනාගතයට වැදගත් දේවල් අපි පැයකින් කරලා තියෙනවා. තමන්ගේ අනාගතය ගොඩනගන්න වෙන කාටවත් බෑ. මට බෑ පුතේ. හරි ගෙදර කට්ටියට බෑ. අපි ඉන්නේ උදව්වට. දෙමාපියෝ ඉන්නේ උදව්වට. අපි ඉන්නේ උදව්වට. තමන්ගේ අනාගතය ගොඩනගන්න පුළුවන් තමන්ට විතරයි. හරි. තමන්ගේ අනාගතය ගොඩනගන්න තමන්ට විතරයි. අද රෑ 10ට කොලයක් කරන් ලියන්න. right? විකා වෙනස් වෙන්නේ. දැන් ඔයාලට අයියෝ ඔහොම කරොත් මිනිස්සුන්ගෙන් වැඩක් නෑ අපිට. කවුරු hina වුණත් කවුරු ඒ hina වෙන්නේ මොඩු. right? ඒ hina වෙන්නේ ඉලක්කයක් නැති මිනිස්සුયો. ඒක ගැන හිතන්න යන්න එපා. හරි? ඒ වගේ තමන්ගේ ඍජු ගමන යන්න පටන් ගන්න. අද රෑ 10ට කොලයක් කරන් ලියන්න පටන් ගන්න. right? මට පුළුවන් නම් මෙසේජ් එකක් දාන්න සර් මම අද පැය 24න් මෙන්න පැය දෙකක් මම ප්‍රයෝජනවත් ගත කරා. කමක් නෑ. ආරම්භය එහෙම තමයි. පොඩ පටන් ගමු. විශාල දේවල් නිර්මාණය වෙන්නේ කුඩා දේවල් එකතු වෙලා. ඒක කුඩා දේවල් වලින් නිර්මාණය ශක්තිමත්භාවය වැඩි. තේරුණාද? හරි? කුඩා දේවල් වලින් නිර්මාණය නැහැ. ගයක් හදාදී ලොකු ගඩොල් භාවිතා කරනවද? නැහැ. කුඩා ගඩොල් තියලා තමයි බදින්නේ. එතකොට ඒකේ ශක්තිමත්භාවය වැඩි. ඇයි? අර කුඩා දේවල් අතර සම්බන්ධක අපි සිමෙන්ති දාලා සම්බන්ධ කරනවා. එතකොට ඒකේ ශක්තිමත්භාවය වැඩි. අපි පල්ලෙහෙන් පටන් ගමු. අපි යටින්ම පටන් ගමු. එහෙනම් අද මට රෑ 10ට කැමති නම් විතරක් මම බල කරන්නේ නැහැ. හරි මං කිව්වනේ. එහෙම අවංක වෙලා වැඩ කරන්නේ මට ප්‍රශ්න. තමන් ඒක වැඩ කරන්න මට ප්‍රශ්නයක් නැහැ. කැමති නම් විතරක් රෑ 10ට කොලයක් කරලා ලියලා මට මෙසේජ් එකක් දාන්න. සර් අද මම මේ පැය 27 ගත වුණු පැය 24 තුළ මෙන්න මේ වගේ ක්ලාස් එකකට ගියා නම් ප්‍රයෝජනවත් වැඩක් තමන් නේද? තමන් පාඩම් කරන්න ප්‍රයෝජනවත් වැඩක්. පොතක් පත්තරයක් කියවනම් මේ ප්‍රයෝජනවත් වැඩක්. නිකරුණේ කොච්චර කාලයක් ගත කළාද? අනවශ්‍ය විදිහට කොච්චර කාලයක් ගත කළාද කියලා මට පොඩ්ඩක් ප්‍රයෝජනවත් වෙලා විතරක් දාන්න. 24න් කීයද? 24න් 2ද? 24න් 3ද? එතකොට ඔයාලා ඉන්න තැන මට බලා ගන්න පුළුවන්. ඔයාලා ගැන යම් නිර්ණායකයක් ලබා ගන්නවා. ඊට පස්සේ ඔයාලා try කරන්න ඕන සත්‍විකර සැරයක් තමන්ගේ ඒ අර ප්‍රයෝජනවත් කොටස වැඩි කරගන්න. right? එකපාරට කරන්න බෑ. අද පැය දෙක නම් හෙට පැය 5ක් කරන්න පුළුවන්. එහෙම කරන්න එපා. එහෙම වෙලා තේරුම් ගන්න නැහැ. අපි ක්‍රමානුකූලව යන්න. ඒක පුරුවට ඒක తాවකාලිකයි. ඒක දෙයක් ක්‍රමානුකූලව ගොඩනැගීමේ තමයි ශක්තිමත්භාවය වැඩි වෙලා ඒක ස්ථාවර දෙයක් බවට පත් වෙන්නේ. එහෙනම් නම් අපි ස්ථාවර දෙයක් බවට පත් කරගමු. එහෙනම් විශේෂයෙන් වලම පළවෙනිම දෙන උපදේශය තමයි පැය 20 දවසේ පැය 24 කළමනාකරණය කරගන්න උත්සාහ කරන්න. අන්න ඒක අද දවසේ කළමනා කරගන්න දරුවා ඉදිරි අනාගතේ තමන්ගේ ගමනාන්තයට යන එක වළක්වන්න. right? ඇත්තටම ජීවිතය කියලා කියන්නේ ගමනාන්තයක්ම නෙමෙයි නේද? කියනවානේ ඒකට ගමනාන්තයක් නෙමෙයි. චාරිකාව. right? චාරිකාව. යන්න ඉවරයක් නැහැ. ජීවිතය කියන්නේ එහෙම තමයි. ඉතිරි යන්න පුළුවන් පරිපදුරකට යන්න පුළුවන් මේ. තමන් ටාගට් කරන තැනට යන්න පුළුවන්. එහෙනම් අද දවසේ පැය 24 සාර්ථකත්වය මත තමයි පුතේ ඉදිරි අනාගතයේ ඔයාලගේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න පැය 24 කියන සංකල්පය ඔළුවේ තියෙන්න ඕන. අංක එක මම ඔයාලට ඔළුවට දෙන පැය 24 කියන එක. right. ඔයාලා කරන්න, යාළුවන්ට කරන්න කියන්නේ. තව යාළුවන්ට ආරාධනා කරන්න තනියම ගමනක් යතිපා. අපි කට්ටිය ඔක්කොම වැදගෙන යමු. අපි එකම මිනිස්සුනේ. අපි කට්ටිය වැදගෙන යමු.
තමන් වල යාළුවට කියන්නේ ඔයත් මෙහෙම කරන්න ඔයත් මෙහෙම කරන්න අපි කට්ටිය දෙන්න වැඩ කරමු. අපි කට්ටිය එකතු වෙලා වැඩ කරමු. ඇයි අපි කාටවත් නොකිය වැඩ කරන්නේ? ඈ අපි කට්ටිය එකතු කරලා යන්නේ මේ ගමන. හරි. එතකොට තමයි මේකේ තුර සාර්ථකත්වය තියෙන්නේ. හරිද? කට්ටියක් ඉදි පුතේ ශක්තිමත්කම වැඩිනේ. අපි යමු සමාජයක් ඇටියට ඉස්සරහට යමු. අනිත් හරි තනියම යන්න කිව්වොත් තමයි මේ සමාජය පිරිහෙන්න පටන් ගන්න. කොහොමද රජ වුණාම පුතේ සමාජයක ඉදිරි ගමනක් නැහැ. හරිද? අවංක වෙමු අපි හැමෝටම. අපි අනිත් මිනිස්සුන්ට උදව් කරමු. ජීවිතයේ කෙටි කාලය අවුරුදු 60 70ක් කියලා කියන්නේ ලොකු කාලයක් නෙමෙයිනේ. අපි මේ කෙටි කාලය තුළ මිනිස්සු වශයෙන් අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි මේ සමාජයට කරන්න ඕනේ. මිනිසුන්ට ආදරය, කරුණාව, නිහතමානීකම ඒ හැම දෙයක්ම අපි දෙමු. ඒ නරක දේවල් වෙනුවට හොඳ දේවල් අපි සමාජගත කරමු. right අන්න එතකොට තමයි මේ සමාජය බලාපොරොත්තු වෙන්නේ සුන්දර සමාජය නිර්මාණය වෙන්නේ. ඒක කවුරුත් ඇවිල්ලා පිටසක් වලින් වෙලා කරන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් අපිටම තමයි. තේරුණාද? එහෙනම් පළවෙනි කාරණේ මම ඔයාලට කිව්වා ස්ටයිල් ක්ෂේත්‍ර ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා. right අපි ටික ටික කතා කරමු. ටික ටික කතා කරන්න තමයි මට මහන්සියෙන්. අපි යමු පදනම් පාඩම ගන්නකෝ ඔයාලගේ අද කොලයක් හරි පොතක් හරි ගන්නකෝ. අද පොත ලැහැත්ති කරන්න අද දන්නේ නැහැ. right පදනම් පාඨමාලාවේ අද මම මුලින්ම උගන්වන කාරණේ තමයි මුලින්ම මතක් කරන්නේ පළවෙනියට මතක් කරන කාරණේ තමයි ඔයාලා කතා කරලා තියෙනවා භාග නේද? භාග සංඛ්‍යා බෙදීම දන්නවා නේද? මම මේ පොඩි දෙයක් කියන්නම්. මේක ඔයාලා දන්න දෙයක් ඈ. කටුකොට ව්‍යාකරණ පොලේක ඈ පිළිවෙලට ඕනේ නැහැ. ටියුට් එක දුන්නාට පස්සේ ටියුට් එක ගන්න එක හදන්නේ ඈ. කටුකොට ව්‍යාකරණ. right. පළවෙනි දවසේ නේද? right. එතකොට මම මෙන්න මෙහෙම කියන්නම්කෝ. මම ගන්නවා පොඩි ගානක්. ගාන කලින් මේ උදාහරණ බලා ගන්නකෝ. එකෙන් බෙදෙන. හරි සරලයි නේ? එකෙන් බෙදුවාම කීයද? එකට කියව එක. එක 0.1කින් බෙදපුවාම කීයද? එක 0.1කින් බෙදපුවාම කීයද පුතේ? 10. මේක එකපාරට ලියන්න පුළුවන් නේ අපිට. හරි? මොකද ගණිතයේ මේ භෞතික විද්‍යාවේදී සුළු කිරීම වල වේගවත්භාවය තියෙනවා. සමහර තැන්වල මම අද මේ කියන කාරණා ටික නැවත පොඩ්ඩක් බලන්න. ඒවා මතක තියෙන කට්ටිය වේගින් ඉස්සරහට යනවා. හරි. දවසේ පොඩි වෙලාවක් වෙන් කරගන්න ඒ වගේ කෙටි කරලා පොඩ්ඩක් පුරුදු වෙන්න. right. එහෙනම් මම මේක කියන්නේ. 0.01කින් බෙදුවොත් කීයද? එක බෙදීම 0.01 නම් කීයද? 10. හරි සරලයි නේ. ඒවල් දන්න දේවල් නේද? ඈ? දන්න දේවල්. මම මේක 10 බලමු. ඕනෑම සංඛ්‍යාවක බිඳුවේ බලය 10 2 10. එහෙනම් ඔයාලට මෙහෙම තරම් තිබ්බොත් අක්කලා මෙහෙම කරන්න බැයිද? එහෙම කරන්න භාවිත කරන ගණිතයේ සංකල්පය මොකක්ද? දර්ශක නේද? මම මාතෘකා දෙන්නේ නැහැ. මම දර්ශක සම්බන්ධ ඒ දැනුම තමයි මෙතනදී ඒවත් නියම ටික දෙන්නේ නැහැ. දන්නවා. නේ? පාදයන් සමාන නම් දර්ශක එකතු වෙනවා දන්නව නේද? ඒවා මම උගන්වන්න යන්නේ නැහැ. ඔල්ල කල්වන පායම උගන්වන්න දෙයක් නැහැ. ඔයාලා දන්න. හැබැයි මම ඒ වගේ භාවිතයන් කීපයක් තමයි අද සාකච්ඡා කරන්නේ. ඔයාලට පුළුවන් මේක මෙහෙම ලියන්න පුළුවන් වෙන ක්ෂණිකව මේක මෙහෙම ලියන්න පුළුවන් වෙන්න. පුළුවන් නේද? මේක මෙහෙම ලියන්න පුළුවන් වෙන්නත් ඕන. මේක මෙහෙම ලියන්න පුළුවන් වෙන්නත්. පැහැදිලිද? ඒ වගේම එක බෙදීම දශම දෙක කීයද? 10 බෙදීම 2 5යි. මේක මෙතනින් මෙහෙම කෙලින්ම ලියන්න බැයිද ඔයාලා? අපු පුළුවන්. ඒ වගේම පුළුවන් නේද? 0.02 නම් 100 බෙදීම 2. 5. 0.02 නම් 10 බෙදීම 2. 500. මේක මෙහෙම ලියන්න බැයිද කෙලින්ම? පුළුවන්. අන්න ඒ වගේ තැන් වැදගත් පුතේ.
වේගය කියන එක එන්නේ පොඩි තැන්වල. ඔය වගේ තැන්වල හදාගත්තා නම් ක්ෂණිකව ඔයාලා ඉක්මනින් ඉස්සරහට යන්න. right. යන්නකෝ ඔයාලා ඔක ලියන මුලින්ම අංක 1 කියලා දාලා මේක ලියාගන්න. මේක ලියාගන්න. දැන් පටකොලේ ලියාගන්න. පිළින් ලියාගන්න. පොඩි කාරණා කිහිපයක් මම කතා කරන්නේ. ඒවා පොඩ්ඩක් නැවත පොඩ්ඩක් ඔළුවට දාගන්න ඕන. විදියට ගොඩක් අවශ්‍ය කරනවා. මම ඒ තැන් පෙන්නලා දෙන්නම් ඉස්සරහට. වේගයේ සදාහනික අවශ්‍යයි. මම කියන්නේ පුළුවන් තරම් පල්ලෙහින් ඉඳන් මම වරයි යනවා ඉස්සරහට කියලා. ඉවසීමෙන් ඉන්න ඕන ඉවසීමෙන්. ඉවසීම නැත්නම් අපිට මේ වැඩේ කරන්න බෑ. හරි. එතකොට අපි ගමු මෙන්න මෙහෙම එකක්. තව ක්‍රමවේදයක් නේද පුතේ මෙන්න මේක. අපි මෙහෙම ලිව්වොත් මොකක්ද මේ කියන්නේ? සායි අපි මේක ගමු. මෙන්න එක කියන්නේ මොකක්ද? 0.1 නේද? 10 ඍණ 2 කියන්නේ 0.0යි. 10 ඍණ 3 කියලා කියන්නේ 0.0යි. එහෙනම් 3 වැඩි කිරීම 10 කට කියන්නේ 0.0යි. එහෙමනම් 4.56යි 10කට 3 කියලා කියන්නේ 0.0.456. දශම ස්ථාන 3ක් පයින්නවා මෙන්න මේ. ඍණ බලයක් නම් දශම ස්ථානයේ නේද? වම් පැත්තට පනන් නේද? වමට විහාට යන්නේ. 1යි 2යි කිප්පේ මෙතන 1යි 2යි 3ක්. ඔයාලා දන්නවා මේක අනිත් පැත්තක් නේද? දැන් 4.56 නම් 10යි 3ක් වුණොත් මොකක්ද? ධන 3ක් වුණොත් මෙයාට වමට මේක දකුණ. දශම ස්ථානයේ පයින්නවා. 4යි 5යි 2යි තව බිඳුව. පයින් එක නැත්තම් බිඳුවක්. මේකේ පැන්නේ දශම ස්ථානයේ මෙතන නම් 1යි 2යි 3යි. කොහටද පැන්නේ? මේක දකුණට මේක වමට. ඔවා හිතෙන් මනෝමයෙන් කරලා ලියන්න පුළුවන් වෙන්න ඕන. මෙහෙම එකක් දැක්කම එකපාරට මේක ලියන්න බය වෙන්න එපා. ක්ෂණික ලියන්න ඕන. සමහර ඒව ලියන්නත් බයයි. මෙහෙම එකක් දැක්කම ක්ෂණික මේක ලියන්න. ඈ
පුළුවන්ද? පුළුවන්. ශනික මේක ලියන්න ඕන. අතරමැදිව වුන්නේ හිතෙන් ඔය මොලේ වැඩක් ගමු අපි. හරි? ඔය ඔළුවට ඕන දෙයක් කරන්න පුළුවන් පුතේ සෑහෙන දේවල් කරන්න පුළුවන්. ඒවා හරියට මනෝමයෙන් හදන්න පුරුදු වෙන්න ඕන. මෙහෙම තිබ්බ එකක් මෙහෙම ටක් ගාලා ලියන්න ශනික අයි තප්පරෙන් 10 දෙකකින් ලියන්න පුළුවන්. නැත්තම් බෑ. තේරුණා? එකක් දාක ඒවා අවශ්‍යයි. කොහෙද අවශ්‍ය කියලා මම කියන්නම්. ඔව්ව දන්නේ නැතුව ගිහිල්ලා තමයි පස්සේ කියන්නේ. විශේෂ නම් අමාරුයි වෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. ඇයි අවශ්‍ය ආම්පන්න තමන් ගාව නැත්තම් පුතේ නේද? අවශ්‍ය ආම්පන්න තමන් ගාව නැත්තම් වැඩක් නෑ. හිතන්නකෝ දීවරේ ගැඹුරු මුහුදට යනවා මාළු වල්ලක්. ගොඩක් ඈතට යනවා. සති ගාණක් යනවා. ගියාට පස්සේ තමයි දන්නේ තමන් ගාව මාළු දෙලක් නෑ කියලා. මාළු වලන්න පුළුවන්. පුළුවන්ද අල්ලන්න? තමන් ගාව ආම්පන්න නැත්තම් මොකද වෙන්නේ? ආයෙ සති ගාණක් ආපහු වෙන කාලේ ඉවරයි නේද? අන්න එකයි ගොඩක් කටි වෙලා තියෙන්නේ. සමහරව යනවා මාළු වල මේ මම උදාහරණ ගත්තේ. මේ සති 3ක් දුරක් කියලා තමයි බලන්නේ තමන් ගාව ආම්පන්න තියෙනවා. ආම්පන්න ටික නෑ. මොකද පැන මාළු වල එක අල්ලන්න. ඒක හිර සංකීර්ණ වැඩක් නේ. ඇයි අපි වැඩ සංකීර්ණ කරගන්නේ? ගමන යන්න කලින් අපි සූදානම් කරගත්තා නේද? මුහුදු යන්න කලින් මුහුදේ මාළු වලන්න ඕන ටික අපි අවශ්‍ය ටික හරියට බලලා නේද? නැත්තම් අපි 3ක ගමන අපරාධ නේද? ඕක සම්බන්ධ කරගන්න ජීවිතේ. ඔයාලගාව කිසිම ආම්පන්නයක් නැතුව සුළු කිරීමේ ආම්පන්න නැතුව අවුරුදු දෙකක් ඔහේ විෂයක් ඉගෙනගෙන යනවා. ගිහිල්ලා කියනවා සුළු කරන්න බෑ. අවුරුදු දෙක විභාගෙදි කියනවා මට සුළු උන්නේ නෑනේ. මට උත්තරය ආවේ නෑනේ. එහෙම කියද්දිම හිතන්නකෝ ළමයාට පිසිස්ත බැරි වෙලා තියෙන්නේ සුළු කිරීමද බැරි වෙලා තියෙන්නේ. ඇයි පුතේ අවුරුදු දෙකක් යනකම් එක හදාගත්තේ නැත්තේ? ඇයි අවුරුදු දෙකක් යනකම් තමන් ඒකේ තමන්ගේ අඩුපාඩු හදාගත්තේ නැත්තේ? විභාගේ එනම කියලා දන්නවනේ. නේද? ඇයි ලකුණු කිරීම වැරදුනේ? අවුරුදු ගානකට කලින් ඔයාලා දන්නවා විභාගයක් තියෙනවා කියලා. ඉතින් යන්න කලින් තමන්ගේ වගකීම ඥාපන්න හදාගන්න එක. ඉතින් මේක මේ වැඩේ කරන්නේ නැතුව විශිෂ්ටතරක් උගන්වන්න ගිහපුවාම වෙන්නේ ඕක තමයි. හරි. කාලයෙන් ගැන හිතන්න එපා. අපි දවස් දෙකක් දෙකක් දැන් මේකනේ. අපි වැඩි කාලයක් කරන් අපි වැඩේ කරමු. අනවශ්‍ය වේගයක් නෑ. හැබැයි යම් කිසි නිශ්චිත වේගකින් අපි යන්නත් ඕන. ඒකට ඔයාලා සූදානම් වෙන්න ඔයාලගේ ආම්පන ටික ටක්ක ඇක්ටව් කරගමු අපි. ඔයාලා වැඩේ රෙඩි නම් මම යනවා. රයිට්. සති 3ක් මුහුද ගියේ මිනිස්සුන්ට වගේ මොතේ සති 3ක් ගිහලා ආපහු ආයෙ සති 3ක් වෙනවා එන්නේ. සති 6ක් ඉවරයි. එක මාළුවෙක්වත් නෑ සති 6ක්. සමහර ළමයින්ට වෙන්නේ ඒක තමයි. අවුරුදු දෙකක්ම ගිහිල්ලා පුතේ විභාගෙදී ආපහු හැල්ලා යනවා විනෝදයක් නැතුව. ජීවිතය අවුරුදු දෙකක් කියලා කියන්නේ අවුරුදු 60ක් ජීවත් වෙන මිනිහෙක්ට ජීවිතය අවුරුදු දෙකක් නිකම්ම ගෙවුණා කියලා කියන්නේ කිසිම ප්‍රයෝජනයක් නැතුව ගාන කොච්චර අසාර්ථකද කියලා. ඇයි අපි දැන අමාරුවේ වැටෙන්නේ? හරි ඔයාලා එහෙම වෙන්නේ නැහැ. දැන් මම ඔළුවට දීලා තියෙන්නේ ආම්පන්න එක්කහුව කරගන්න ඕන, පැය 24 ගැන හිතන්න ඕන, අද ඉඳන් වෙනස් වෙන්න ඕන. නේද? මේ අද දක්වා එපිසි දෙයක් කරේ නැත්නම් අද මාත් එක්ක වැඩ කරන්න පටන් ගත්තා කියලා කියලා වෙනස් වෙන්න ඕන ටිකක්. සමහර දේවල් හිතන්න ලේසි පුතේ කරන්න අමාරුයි. හැබැයි ඒක කරන්න පුරුදු වුණාට පස්සේ ලොකු අමාරුවක් නෑ. අපි හුරු වෙනවා ඒක.
නිකම්ම විශ්වවිද්‍යාලය යනවා. Tamanta නොතේරි තමන් විශ්වවිද්‍යාලය යනවා. අපි කරගන්න එක හරියට කරගමු. right? කොරෝනා එව්ව පැත්තකට දාන්න මේ තමයි අද දවස තුල මේ වර්තමානයේ තුල ඉගෙන ගන්න තියෙන ලේසිම ක්‍රමවේදය. මොකද්ද ඔන්ලයින් තාක්ෂණය. දැන් කියලා නම් සමහරු කියනවා ඔන්ලයින් හරියන්නේ නැහැ ළමයන්ගේ ඔළුවට යන්නේ මොකද කරන්නේ ඈ හරියන්නේ නැත්තම් මොකද කරන්නේ අපි වැඩක් නැහැ නේ කියන කතාව ගන්න අපි මේකට හුරු වෙමු ඈ මිනිස්සු එහෙම තමයි අමාරු ක්‍රමවේදයන් ඔස්සේ ඇවිල්ලා සමහර තැන්වලදී ඒක කලින් එකට වඩා මේක අමාරුව හිතනවා හැබැයි කාලයක් ඇද්දි හුරු වෙනවා සමහර ළමයි හුරු වෙලා මේකට සමහර ළමයි මේකෙන් ගන්න බල ඔක්කොම ප්‍රයෝජනෙ ගන්න. මම කියන්නේ එහෙම වෙන්න අප. කොරෝනා කී දවස් ගණන් පැය ගණන් නාස්ති කරන්න එපා. ඒ පරිස්සම් වෙන්න. ගෙදරලා ගෙදරටලා ඉන්න ගමනක් ගියත් පරිස්සම් වෙලා යන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි යන්න පුළුවන්. පරිස්සම් වෙලා යන්න තමන්ගේ වැඩ ටික තමන් කරගන්න. එපා. හරි. අපි මෙහෙම බලමු. දැන් 10 බලවලින් යන්න. 10 දෙකේ බලය වැඩි කිරීම 10 තුනේ බලය කියලා උත්තරේ 10 ඍණ දෙකේ බලය 10 ධන තුනේ බලය මම 10 බලවලින් යන්නම් 10 පහේ බලය 10 තුනේ බලය 10 ඍණ 4 බලය 10 ධන 4 බලය 10 තුනේ බලය 10 ඍණ 5 බලය. දෙයයන් වල උත්තර දෙක. යන්න ගන්න. ඔව් දිගටම ඔන්ලයින් එක කරන්න කියලා අහනවා. නෑ මෙහෙමයි. අපි ඒක සාමාන්‍ය පරිදි පන්ති පටන් ගන්න අවස්ථාව දුන්නාම බලනවා අපි ඒක බලනවා ළමයින්ගේ අදහස් තමයි අනුව තමයි මම සාමාන්‍ය කොහොමද ආයතන වල පන්ති කරන ගුරුවරයෙක් නේ ආයතන තුනක පන්තික අලාවත මාදම්පිහ නාත්ත ඒ ආයතන තුන කොහොමද කරනවා ඊට පරිබාහිරව යම් ළමයි පිරිසක් ඉල්ලුවොත් යම් ළමයින්ට මේක එන්න අමාරුයි ඔන්ලයින් කරන්න කියලා මම ඒ ළමයි වෙනුවෙන් වෙනම ක්ලාස් එකකට තරයි යනවා ඒ කියන්නේ දෙකට ඉස්සත් එපා Tamanට කැමැති විදිහට සහභාගී වෙන්න පුළුවන් right බලාපොරොත්තුවක් තියෙනවා එක පන්තියක් හරි ඒ කියන්නේ ඒ ළමයි ටික වෙනම අරන් මම ඒ ටික වෙනම ඔන්ලයින් දිගටම අරන් යනවා අවුරුදු දෙක පුරාවට අනෙක් කට්ටියට ඒක ප්‍රමාණ ළමයි සංඛ්‍යාව පිටියොත් තමයි ඈ නැත්තම් ආයතන වල තමයි කරන්නේ මම හිතනවා ඉතින් එහෙම බලමු අපි මේ වෙලාවට ඒක තීරණය කරමුකෝ ඒක ගැන හිතන්න එපා දැම්ම හිතන්න එපා ඉතින් කාටවත් අසාධාරණයක් නොවෙන්න මම වග බලන්න ආයතන තුනේ පන්ති පටන් ගන්නම පටන් ගන්න දුන්න ගා ඒක අපි සාමාන්‍ය කරන් ආපු විදියනේ මම ඒක නොකර ඉන්න බෑනේ මට මම ආයත තුනක වැඩ කරන ඉන්න. ඒ ආයත තුනේ මම වැඩ කරා යන්න. හරි උත්තරට ගියා ටක් ගාලා. කෙලින් මෙහෙම ලිව්වත් කමක් නැහැ මෙහෙම ලිව්වත් කමක් නැහැ. ඒක කොහොමත් එකයි 10ට 10 බිඳුවයි එකයි 10 රින්න දෙකයි බිඳුවයි දශම බිඳුවයි
hari ini 3 hari ini දෙකයි තුන වැඩි කිරීම 4 කියන්නේ දෙකයි දෙකේ 3 වැඩි කිරීමට තුනේ ඍණ 2 වැඩි කිරීම 27 4 භාගයේ වැඩි කිරීමට තුනේ 4 වැඩි කිරීම 9 ඍණ 2 බලන්න බං ධනසුඛ නීති භාවිතා කරා හතරේ 3 බෙදීම 2 වැඩි කිරීම දෙකේ 2 දෙකේ භාගයේ 4 වැඩි කිරීම 32 4 ඍණ 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 16 වර්ගය දහයක් වෙනවා 10න් 10න් කිරීම මට 10න් 10ට තමයි දාගන්න මට කියන්න ඕනේ නැහැ 10න් කීයක් හරි කියලා දාගන්න ඈ එක බෙදීම 3 4 වෙනි බලය වැඩි කිරීම එක බෙදීම 3 ඍණ 3 වෙනි බලය තුන බෙදීම දෙක දාන්න දෙසිය 56 4න් 1 වැඩි කිරීම 16 3 පොඩි වෙලාවක් දෙන්න හදයි
දෙකේ 3 4 කියන්නේ දෙකේ 2 දෙකේ 5. දෙවරක් 3 6යි දෙකේ 3යි දෙකේ 9යි. දෙවරක් 3 6යි මේක 8 කියන්නේ දෙකේ 3යි 6යි 3යි 9යි. මේක 3 ඍණ 2 3 3 3යි. 3 වරක් 3 9 9 වරක් 3 27 3යි අන්තිම උත්තරය. මේක ඔන්න ලියන්න පුළුවන් දෙකේ දෙකේ භාගය දෙකේ 3 දෙකේ 4යි කිය. එකම 16 කියලා යද්වත් හරියයි. වැරද්දක් නැහැ. 3 4යි 3 2 ඍණ 2යි 3 4යි 3 ඍණ 4යි 3 බිඳුවයි උත්තර 1යි. දෙකේ 2යි 3 බෙදීම 2යි දෙකේ 2යි. මේකට මේක කපුණා දෙකේ 3යි දෙකේ 2යි දෙකේ 5යි. දෙකයි දෙකයි මේක දෙකේ 2යි මේක දෙකේ 5යි එහෙනම් දෙකේ 7යි. දෙවරක් 1යි දෙවරක් 2යි දෙකේ 2යි 22 කියන්නේ දෙකේ 5යි. 4 ඍණ 6යි 16 කියන්නේ 4 වර්ගය 4 4යි 4 ඍණ 2යි 1 8 4යි වර්ගය 1 16යි කොහොමද ඉවත් කරන්නේ මේවත් හරි. තුන්වරක් 2 6යි 4 ඍණ 6යි දෙවරක් 2 4යි 4 4යි 4 ඍණ 2යි 1 16යි. දෙක තුනේ දෙක බෙදීම තුනේ 4යි මේ කුඩයට මාරු කරන්න දෙක බෙදීම තුනේ ධන 3යි. එහෙනම් දෙක බෙදීම තුනේ 7යි කියලා ලිව්වත් හරියි. මෙතන ශ්‍රේණ ලකුණ ධන කරනවා ඇතුලේ උඩයට මාරු කරනවා. තුනේ ඍණ 3 යට දැක්ක තුනේ ධන 3ක් වෙනවා. දෙකේ ඍණ 3 උඩට දෙකේ ධන 3ක් වෙනවා. ඒතකොට දෙකේ ධන 3යි තුනේ ධන 3යි. ඒ දෙක බෙදීම තුනේ 3යි. දෙක බෙදීම 3යි දෙක බෙදීම 3යි 4යි 3යි 7යි. දාසේ වර්ගයේ 4න් 1 දාසේ 3 දෙවරක් 1යි. දාසේ භාගයේ 16 3 දාසේ තුනාමානගේ 7 බෙදීම 2යි කියලා. 3.5 කමන්න. දහයෙන් කීයක් හරිද කියලා තමන්ගේ පොතේම ලියා ගන්න. කමක් නෑ වැරදුනා. ඉලක්කම් පිළිබඳ අවබෝධය වේගයෙන් සුළු කිරීමේ හැකියාව පුරුදු වෙන්න. අභ්‍යාස මාලා එවන්නම් මම. ඕන තරම් අභ්‍යාස මාලා එවන්නම් හදන්න ගෙදරින්.
අද පන්ති ඉවරුනාම අද පන්තියට සහභාගී වෙච්ච හැමෝම අද දවස ගැන යම් කිසි පොඩි විස්තරයක් පෞද්ගලිකව මට මෙසේජ් එකක් විදිහට දාන්න ඕන. right? දැන් ඔයාලා අද දවසේ අද මම කතා කරන දේවල් එක්ක යම් අවබෝධයක් එන්නේ නැති. ඒ සම්බන්ධ තමන්ට ලැබිච්ච අවබෝධය හා තව මොන හරි වෙනස්කම් කරන්න තියෙනවද? තව ඔයාලට හිතනොත් මෙහෙම කරොත් හොඳයි කියලා හිතනවද? තව ඔයාලා දින වටින් පිටින් ඇච්ච ප්‍රශ්න මේ විෂය කරයි ඇති මෙන්න මෙහෙම දේවල්. ඒව ලොකු විස්තරයක්. කියලා මට මැසේජ් එක ටයිප් කරලා මට එවන්න ඕන. හැමෝම. මම ඒවට රිප්ලයි කරන්න යන්නේ නැහැ. මම ඒවා කියවනවා විතරයි. ඒවට පොදුවේ රිප්ලයි කරනවා. ඒ කියන්නේ පන්තිය තුළදී ඔයාලා එවන මට ඒ කාරණා එක්ක මම යම් පොදුවේ ඒ යෝජනා දින ඒවට මම සාධාරණයක් කරනවා. වෙනස්කම් කරන්න තියෙනවා නම් ඒක සුදුසු නම් මේ වෙනස්කම් කරනවා. ඉතින් ඔයාලා මට අදහසක් එවන්න ඕනේ. තමන්ට තියෙන ප්‍රශ්න වෙනම. අද දවස ගැන වෙනම විස්තරයක් හරි තමන්ට තියෙන ප්‍රශ්න මොනවාද? තමන්ට තියෙන බාධාවක් වෙයි කියලා හිතන දේවල් මොනවාද? අපි ඒවා පොදුවේ පන්ති එක එක්කෙනාට නම් වශයෙන් මම කියන්නේ. මම පොදුවේ කතා කරා යනවා අනිත් දවස්. එතකොට ඒ අවශ්‍ය කට්ටිය ඒවා ලබා ගන්න. තොරතුරු ලබා ගන්න උත්තර දෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර ඔක්කොම දෙනවා. හරි. අද එවන්න ඕනේ. පන්ති ඉවරලා පැය භාගයක් විතරයක් දුවම ඇති මට. විශේෂම කාරණේ අපි පන්තිය පවත්වන දවස් දෙක. අපි එක අද ගෲප් එකේදී මම දානවා දවස් දෙකක් මුලින්ම දාන්න. ඒකට ඒ වෙලාවල් දෙකක් දානවා. ඒ දෙකට යම් ප්‍රශ්නයක් තියෙන කට්ටිය මට කියන්න ඕනේ. ඊට පස්සේ එහෙමයි 100%ක්ම මට මොකද එක එක්කෙනාට එක එක පන්ති ඇතුලේ බලමු උපරිම සාධාරණයක් කරගන්න. මම දාන පළවෙනිම දවස් දෙක වෙලාවකට හිතන්න එපා. ඒ වෙලාවට හුරු වෙන්න. Tamanට පන්තියක් තියෙනවා විතරක් මට කියන්න ඒලා පන්තියක් තියෙනවා කියලා. නැත්තම් මේ නැගිට ගන්න බැරි හින්දා ඒ වෙලාවට මම කියන්නේ පාන්දරම 4ට 5ට දාන්නේ නැහැ. ටිකක් උදේ දානවා. 7 වගේ පුළුවන්නේ. මේ ඒක 7ට හැරෙන්න බැන්න වැඩක් නැහැ. ඊළොල් කරලා ස්පෙස් කරන්න ඕනේ. මොකද්ද මේ එහෙම වෙන්නේ මේ සාධාරණ හේතුන් මත විතරක් නෑ. මොකද මට නැත්තම් සතියෙන් බල ඉන්න වෙයි. ඔක්තෝබර් මුල් සතියේ මම මේ ඒකට පළවෙනි දන්නේ ඊට පස්සේ මම දවස් දෙකක් කරන්න ඕන පන්ති ඒකයි. ආයෙකම අර මැසේජ් එකේ අන්තිමට දාන්න ඕන තමන්ට ටියුට් ගන්න පුළුවන් තැන මොකක්ද කියලා. තමන්ට ටියුට් ගන්න පුළුවන් තැන. කලාවතද මාදම්පෙද නාතන්දියේ. මට ඒ තැන් තුන දාන්න ඕන. හරි අපි යමු ඊගා වෙලෙට. මේක හරිද? මෙයාගේ ගණන් මොන තරම් මම දෙනව හදන්න වලට. එදිනදා මේකේ පුරුදු වෙන්න. මෙන්න මෙහෙම එකක් ආවොත් පුතේ කී උත්තරේ 10 3 10 4 කී උත්තරේ වල උත්තරයක් ලියන්න බලන්න පොඩි ඔයාලගේ ලියන පොලේ උත්තරය ලියන්න ඊට පස්සේ මම උත්තරය ලියනවා ඒ උත්තරේ ඔයාලගේ උත්තරේ හරිද කියලා බලන්න ඕනේ ඈ වෙලා ඇතිනේ right හැමෝම ලියන්න ඕනේ හරියන්න වැරදි යන්න තමන් උත්තරය ලියන්න ඕනේ මෙන්න උත්තරේ මෙතන උත්තරේ ඔය උත්තරේ ලියපු කට්ටිය හරියට දාන්න ඔය උත්තරේ නැති කට්ටිය වැරදි දැන් බලන්න ඒ වැරදුනේ මම කියන්නේ 10 3 ධන 10 7 10 3 ධනනේ වැඩි කිරීම නෙමෙයි සමහර 10 7යි කියලා ලියන්නේ සමහර 3 රත්තරන් 12 10 12 කියලා ලියන්නේ ඒ ඔක්කොම වැරදි එන්න ඕනේ 10 3 ධන 10 4 කියන්නේ 11යි 10යි 3 ඒ කොහොමද ආවේ මේක පොදු සාධක ගන්න කියන්නේ 10 3 ධන 10 වැඩි කිරීම 10 3 නේද එතකොට 10 ට 1 ගත්තාම මෙතන 1යි මෙතන 10යි 10 3 ලීටරයි 1යි 10යි 11යි 11 වැඩි කිරීම 10යි එහෙනම් මේක
පහවැනි කිරීම 10යි. මේක කීයද? දෙක වැඩි කිරීම 2 ධන 2 එහෙනම් 2 ධන 1 2 එහෙනම් 3 වැඩි කිරීම 2 මොකද මෙහෙම ලියන්න එන්නේ නැහැ ඔයාලට. හැබැයි දැනගන්න ඕනේ එහෙම මේව කරන්න පුළුවන් කියලා. ලියාගන්න. මේක උත්තර ලියන්න. බිංදුවයි දශම 1යි බිංදුවයි 1යි 2යි නේ දශම ස්ථාන දෙක තියෙන ධනනම් එහෙනම් 120යි දශම බිංදුවයි 1යි අවසාන උත්තරයක් ගන්න කිව්වොත් අපිට ගන්න වෙන්නේ ওই උත්තරේ තමයි. මේක අය උත්තරය අක්කා උත්තරය මං කෙනෙම ලියන 11යි කියන්නේ. එන්නේ කොහමද? උඩ 10 දෙක පොදුයි. 1 දාන 10. යට 10 2යි. මේකට මේක කැපුණා කියනවා. එතෙන් කරන්න පුළුවන් වෙන්න ඕනද? උත්තර 11යි කියලා කියන්නේ. ඔව්. එයා මුලින්ම කතා කරේ පුතේ දර්ශක සම්බන්ධ අවබෝධය කොහොමද අපි සුළු කිරීම වලදී වේගවත්ව භාවිතා කරන්නේ කියන කාර්ය. ওই සම්බන්ධ ගැටලු ටික ඔයාලට ටියුට් එක ගත්තට පස්සේ කරන ටික හදා යන්න පුළුවන්. අද මම මාතෘකා දෙකයි කතා කරන්නේ. එකක් දර්ශක සම්බන්ධ, අනිත් එක තමයි ද්විපද ප්‍රකාශන වල උරිතේ.
वर्गीय द्विपद प्रकाशनයක වර්ගයේ කතා කරලා අදට අවසන් කරනවා. පළවෙනි දවසේ තව පොඩි විශේෂ කාර්යයක් මතක් කරන්න තියෙනවා. right? එතකොට දැන් අපි ඔක්තෝබර් මාසය තුල සාමාන්‍ය මම බලාපොරොත්තු වෙනවා පන්තිය දවස් 8ක් පවත්වන්න. ඔක්තෝබර් මාසය තුල දවස් 8ක්. අද දවස් හැර අද පළවෙනි දවසේ සෙමින එකනේ. දවස් 8ක් පැය 32. පැය 16. පැය 16. පැය 16ක් ඔක්තෝබර් මාසය තුල පන්ති පවත්වනවා. හරි ඕනනම් මම දවස් එක මෙන්න මෙහෙම පොඩ්ඩක් ඔයාලා මට මේක අදහස් කියන්න ඕන. මම උගන්වන්න බලාපොරොත්තු වෙන දවස් එක මොකක්ද කියලා මම කියන්නම්. ඒ කියන්නේ වෙනස්කම් කරගමු අපි. කතා කරලා කට්ටියට පහසු දවස් දෙක දාලා. right? වඩාත් සුදුසු දවස් දෙක ඔයාලා මට කියන්න. අපිට ගන්න පුළුවන් දවස් දෙක තමයි දවස් ටික මම දාන්න මට තියෙන වෙලාවල් ටික අඟහරුවාදා දවස් තුල මෙන්න මේව පුළුවන් 7-9 පුළුවන් 9-11 පුළුවන් 11-1 පුළුවන් මේ පළවෙනි ඔප්ෂන් එක. මේ ලකුණු දෙක A B කොලේක ලියා ගන්න. බදාදා 7-9 ඒක මම D විදිහට නම් කරනවා. ආය බදාදාය කරනවා නම් එකතුන ඒක මම E කියලා නම් කරනවා. බ්‍රහස්පතින්දා එකයි 30 සෙනසුරාදා 1-4 H මට රෑ වරුවට යන්න බැරි ගැටලුවක් කියලා පුතේ මම රෑ කරනවා නම් කරන්න වෙන්නේ මට ගෙදර ඉඳන් ගෙදරට සිග්නල් ගැටලුවක් කියලා මම මේ ආයතනයක ඉඳන් කරන්නේ මට ආයතනයේ ඉන්න පුළුවන් වෙලාවල් ටික තමයි මම දැම්මේ මම ඉන්න වෙලාවල් අනිත් පන්ති කරන වෙලාවල් දැන් ඔයාලා මට ඕකින් අකුරු දෙකයි තෝරන්න දෙන්න හැබැයි හැමෝම එකම අකුරු දෙකක් තෝරනවා නම් හොඳ දන්න යාළුවෝ කතා වෙලා තෝරනවා නම් හොඳයි හරිද මොකද මට ලේසි ඒකකොට කියන්නේ ප්‍රශ්න අඩු වෙන තරමට නෑ එක්කෙනෙක් A B තෝරනවා එක්කෙනෙක් C D තෝරනවා එක්කෙනෙක් D E තෝරනවා එක්කෙනෙක් F එහෙම ගන්න දෙපා දන්න කට්ටිය ඉන්නවනම් එකම අවුරුදු දෙක තෝරන්න ඊට පස්සේ අනිත් කට්ටියත් එක්ක අපි කතා කරලා ප්‍රශ්න අඩු කරන්න මට මේකත් අර මැසේජ් එකේ අන්තිමට තියෙන්න ඕනේ අකුරු දෙකයි තියෙන්න ඕනේ
මෙහෙමයි Tamanට ඔක්කොම පුළුවන් නම් Tamanට පුළුවන් අකුරු ටික ඔක්කොම දාලා කවන්න දෙකක් ඕනේ නැහැ. Tamanට පුළුවන් අකුරු ටික ඔක්කොම දාලා මම ඒකෙන් පොදු සාධක ගන්නම් එළියට. හරි. මේ පැය 16 අපි ඔක්තෝබර් මාසේ වැඩ පිළිවෙල අපි මේකේ පැය 16 තුල අන්තර්ගත වෙනවා පදනම් පාඨමාලාව භෞතික විද්‍යාව පළවෙනි ඒකකයේ ඒකක හා මාන පාඩකේ මිනුම් පාඩමේ ඒකක කොටස. මේ දෙක තමයි මේ පැය 16 පුරාවට අපි සාකච්ඡා කරන්නේ. ඊගාව මගේ කොන්දේසි පන්තියට පන්ති පටන් ගත්තට පස්සේ සාමාන්‍ය පරිදි එන්න බැරි නම් දවසක එන්න බැරි නම් මට කලින් දැනුවත් කිරීම කරන්න ඕන. එහෙම කරොත් තමයි මම වීඩියෝ එක යාට පෞද්ගලිකව ලබා දෙන්නේ. අපි පළවෙනි මාසේ මම කොහොමද try කරනවා පළවෙනි මාසේ ඔක්කොම වීඩියෝ ටික ඔයාලගේ group එකටම දාන්න. තව කට්ටිය සම්බන්ධ වෙන්න ඉන්නවනම් ඒකට බලලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලගේ අඳුරන යාළුවෝ ඉන්නවනම් මේ පළවෙනි වීඩියෝ එක දීලා ඒකට බලලා කැමති නම් සහභාගී වෙන්න කියන්නේ. එතකොට හැබැයි ඊගාව දෙවෙනි මාසේ ඉඳන් නම් කිසිම හේතුවක් මත group එකට වීඩියෝ දාන්නේ නැහැ. මට හිතුණොත් විතරයි එකක් දෙකක් දාන්නේ. පන්තියට එදා දවස් එන්න බැරි වෙනම් මට කලින් දැනුවත් කිරීම මැසේජ් එකක් දාලා තියන්න. මම එයාට අනිවාර්යයෙන්ම එදා හවස් වෙද්දි වීඩියෝ එක ලැබෙන්න තරස් කරනවා. මොකද එයාට ඒ ගමන අපිත් එක්ක යනවා නම් අමාරුයි නැත්තම් ඒ උදව්ව මම අනිවාර්යයෙන්ම කරනවා. right? අනිවාර්යයෙන්ම කරනවා. තව කාටද උමනාවක් තියෙනවා නම් මට මේ වීඩියෝ එක දෙපාරක් බලුවොත් හොඳයි කියලා හිතෙනවා නම් ඒ කට්ටියත් මට වෙනම මැසේජ් එකක් දාන්න. මට මේ වීඩියෝ එක පොඩ්ඩක් දෙන්න පුළුවන්ද කියලා. වැදගත් කොටසක් එකේ කියන්නේ. එකපාර කියපු දේක් තේරුනේ නැති කොටසක් තමයි දෙවෙනි පාර බල තේරෙනවනේ. එහෙම කට්ටියටත් මම දෙන්නේ නැතු ඉන්නේ දෙනවා. ඉතින් ඒක අර ඔහි group එකට හැම එකම ඔක්කොම දාන්න යන්නේ. ඒක පිළිවෙලක් නැති වෙනවනේ. හරි අපි එකපාරෙම තේරුම් ගන්න උත්සාහ කරන්න ඔයාලා. ප්‍රශ්නයක් වුණොත් මගෙන් අහන්න මම දෙන්නේ නැතු ඉන්නේ. හරි ඕක තමයි අපේ වැඩපිළිවෙල. ඔයාලා මට මේකේ අනේ ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න මට තෝරලා දෙන්න වග බලා ගන්න. හරි. දවස් දෙක කලිමාරින් කරන්න. මම පැය දෙකේ වට යන්න හේතුව තමයි මම පැය දෙකකින් ඉහළ යන්නේ නැති පොතේ ඔන්ලයින් පැය දෙකට වඩා සමහර ළමයින්ට ඉන්න අපහසුතාවයක් තියෙනවා. අවධානය දෙන්න ඉන්න පුළුවන්. පැය 5ක් හරි ඉන්න පුළුවන්. නමුත් ළමයින්ගේ අවධානය තියෙන කෙටි කාල සීමාවක් තුල. ඉතින් මම හිතලම් කරන දේ තමයි ගොඩක් වෙලාවට 2023 22 පන්ති පැය දෙකකට සීමා වෙනවා. හැබැයි 21 වෙනම් පැය 3ක් 3 සතියේ පැය 6ක් කරන මේ පන්ති. සති 6ක් නේ සතියේ පැය 9ක් කරනවා 21 පන්තිය. මොකද පේපර් ක්ලාස් එකත් එක්ක. right? පේපර් ක්ලාස් එකත් එක්ක පැය 6ක් පැය 9ක් කරනවා යාලට. ඔයාලට පැය 4යි කරන්නේ. 22 කට්ටියටත් මේකට පැය 6ක් කරනවා. ඒ ඔයාලට පැය 4යි. ඔයාලට පළවෙනි මාස 6 පැය 4 ගන්න තමයි යන්නේ. මාස 6 පස්සේ අපි ඔයාලගේ වෙලාවත් පොඩ්ඩක් පැය කාලක් පැය භාගයක් තව දවසට වැඩි කරනවා. එහෙම අවශ්‍යතාවයක් තිබුණොත් මම අමතර දවස් පවා දානවා. හරි අපේ යම් මාසයක් තුළ යම් කොටසක් ඉවර කරගන්න එහෙම තිබ්බොත් මම අනිවාර්යයෙන්ම අමතර දවස් දානවා. මම ඒක ඔයාලත් එක්ක කතා කරලා තමයි දාන්නේ. ඔය තියෙන ප්‍රශ්න ටික අදම මම කියනවා. ඒකයි මම ආයෙ මට කියන්නේ දෙයක් නැහැ. පළවෙනි සැරේ කියනවා අද එන්න බැරි කෙනෙක් වීඩියෝ එක බලලා ගහ කරනවා. මම ආයෙ කියන්නේ නැහැ පස්සේ. හරි මේ කියන්නේ අපේ පන්තියේ කරන් යද්දි මොකද එකම දේ 10 පාරක් කී ඉන්න බෑ මට. තේරුණාද? අද වීඩියෝ එකේ අවශ්‍ය හැමදේම මේ පන්ති ගැන දැනගන්න ඕන අවශ්‍ය හැමදේම අපි කියනවා. right? මම පන්ති පවත්වන ආයතන තුන තමයි හලාවත ඔමින් ආයතනය, මාදම්පි ISM ආයතනය, නාත්තන්ඩිය අම්මානි ආයතනය. ඔය ආයතන තුන තමයි දැනට පන්ති පවත්වන්නේ. මේ කාලය තුල කුලියපිටිය පැත්තේ කවර ළමයි සහභාගී වෙන්නේ නැහැ නේද? එහෙම යම් කිසි ළමයෙක්ට ඒ තුනට එන්න අපහසු නම් මට පුළුවන් කුලියපිටියේ තවත් ආයතනයකට ඒකට යවන්න. මේ සුසිල් පී ජරත්ගේ ආයතනයේට මට සලවුවා මට ටියුට් එක යවා ගන්න ඒ ආයතනයට යවන්න පුළුවන්. මට ඕන ඇතරින් ගන්න පුළුවන්. එහෙම ළමයි නැහැ නේද? එහෙම ළමයි නැහැ. යනි එන්න පුළුවන් කට්ටිය අනිත් ආයතනයෙන් ගිහලා ගන්න උත්සාහ කරන්න. බැරිම වුණොත් විතරක් මට කියන්න. මම එයාට මොකක් හරි වැඩ පිළිවෙලක් කරනවා. එන්න බැරි කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන් මට කලින් කියන්න ඕන. මට ටියුට් එක අපිට වෙනම ක්‍රමවේදයකින් ඒක එවන්න වෙනවා ගෙදරට. දැන් මොකක් හරි කරනවා අපි ළමයින්ට පුළුවන් උදයක් කරනවා. සාධාරණයක් කරනවා. බය වෙන්න එපා. හරි? සමහරුන් දෙන්න බැරි ප්‍රශ්න තියෙනවානේ. ඒ ප්‍රශ්නයක් බැරි වෙලාවත් දෙන්න බැරි වෙලාවට මට කලින් කියන්න ඕනේ. එකපාරට හදිස්සියේ කියන්න එපා.
ඔන්නපම් ඔයාලට අහන්න තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර දීගෙන යන්නේ නැහැ ඈ. හරි. අපි යමු ඊගාව අපේ දෙවෙනි වැඩේකට අපි වැඩි වෙලාවක් අද තව කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මම. මේක ලියා ගන්න ඇති ඔයාලා. හරි. අපි අද අපේ දෙවෙනි අපිට ඕනම පුතේ ඔයාලා ඕලල කාලේ ඉගෙන ගත්ත මෙන්න මෙව්වා. දෙවෙනි කාලේ. ඔයාලා මතකද x දන්න y වල ප්‍රසාරණය මොකක්ද? x වර්ගය ධන දෙකක් xy ධන y වර්ගයනේ. x ධන y වල ප්‍රසාරණය මොකද්ද? වර්ගීය ප්‍රසාරණය x වර්ගය ධන දෙකක් xy ධන y වර්ගය. x ඍණ y වල ප්‍රසාරණය මොකද්ද? x වර්ගය ඍණ දෙකක් xy ධන y වර්ගය. ඒ ප්‍රසාරණය මතකයි නේ වල. ඊට පස්සේ x ධන y වල කුණේ බලය x ධනය ධන 3ක් x වර්ග y ධන 3ක් x y වර්ග ධන y ඝනය. ඔයගොල්ලෝ ඉතින් හැමතැනම නම් ඕන වෙන්නේ නැහැ. කලාතුරකින් තමයි ඕන වෙන්නේ. මට ආයෙ උගන්වන්න බැරි හින්දා මම එකපාර උගන්වලා දානවා. x ඍණ y වල ඝනය x ඝනය ඍණ 3x වර්ගයේ y ධන 3x y වර්ගයේ ඍණ y ඝන. මෙතන ආවේ 1 2 1 මෙතන ආවේ 1 3 3 1 නේද? ඇස්පර් මතකයි නේද? 1 1 2 1 1 3 3 1 හරි. හතරේ බලය ආවද මේ වර්ගයේ මේ වර්ගයට අදාළ මේ තුන්වෙනි වලට අදාළ හතරවෙනි වලට අදාළ මොකක්ද? අවරේ නම් එක්තරි මල්ලි එක්තරි ඇහුවොත් කියලාද? 1 3 4යි 3 3 6යි 3 1යි 4යි 1යි. පස්වෙනි බලය මොකක්ද දෙන්නේ? 1 1යි 4යි 5යි 4යි 6යි 10යි 6යි 4යි 10යි 4යි 1යි 5යි. ත්‍රිකෝණයක් වගේ ඉතින් පේනවනේ. 1 1 2 1 1 3 3 1 1 4 6 4 1යි 4යි 4යි 6යි 6යි 4යි 6යි 4යි 1යි 5යි. ඉතින් හර ඕනේ මේ ප්‍රධාන ටික අපිට අවශ්‍ය වෙන ප්‍රධාන උදාහරණ x ධන 1 වර්ග yes ඔක ලියන්න ඉවරලා යන්න. අද අපේ පන්තියේ ආරම්භක මේ හැඳින්වීම කරන දවස වුණාට අපේ මාසයේ පළවෙනි දවසේ අපේ ඊගා දවස් තමයි මාසයේ පළවෙනි දවසේ සලකන්නේ. අපේ දවස් 8 පළවෙනි දවස් නෙමෙයි අද ඈ. දාමතර දවසක් විදිහට මම ඕන ළමයෙක්ට සහභාගී වෙන්න පුළුවන් විදිහට තමයි අද කරේ. කැමති කට්ටියට. ඉතින් එහෙම බලකිරීමක් නෑ. අපි ලොකු ප්‍රචාරණයක් දුන්නේ සාමාන්‍ය ප්‍රචාරණයක් දෙන්නේ. කැමති කට්ටිය හොයාගෙන එන කට්ටිය මේකේ ඇවිල්ලා වැඩක් වෙයි කියලා කට්ටිය පළවෙනි මාසයෙන් වලට තීරණය කරන්න පුළුවන් විදිහටම ඉන්නවද රැඳෙනවද අපිට මේක තේරෙයිද right තමන් හිතලා බලන්න ඒක කාගේවත් ඉතින් අහන්න යන්න එපා වැඩක් නැහැ තමන් තීරණය කරන්න එපා තමන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා සම්පූර්ණ දහස තියෙනවා right තමන්ට ඒක තීරණය කළා රැඳෙනවා රැඳෙන්නේ නැත්නම් වෙන එකට ගැටලුවක් නැහැ එහෙම ගියා කියලා එහෙම අපි සීමාමනාපයක් නැහැ ඒක තමන්ගේ ස්වාධීන අයිතිය මේක තමන් තීරණය කරන්න ඕන තමන්ට තේරෙන තැනක තමන්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් තැනක තමන්ට වැඩක් වෙයි කියලා හිතන තැනක මගේ වැඩ පිළිවෙලට කැමති කට්ටියට නැදෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ.
එහෙම තමයි අපි අවුරුදු 10ක් 8ක් 10ක් පුරාවටම පන්ති කරගෙන ආවේමයි. දීර්ඝ කාලෙ හිටපු කට්ටිය ප්‍රතිඵල වලට ගියා. ඉතින් සමහරව අතරමඟින් නැවතුණා. සමහරව එක එක්කෙනාගේ තීරණ මතට නැවතුණා. ඉතින් ඒව එහෙම තමයි ඉතින් අපි වැඩි හිතන්නේ නැහැ. මොකද එහෙම ළමයි එහෙම තමයි. හරි. සමහර ළමයි එහෙම තමයි. තමයි තමන් කැමති තමන් හොඳට වැඩි කරගන්නනේ. තමන්ට ඉතින් ගැළපෙන වෙන තැනක් හම්බුනොත් යනවා ඒක තමයි. ඒවා සාමාන්‍ය දේවල්. අපි හැමෝම එහෙමනේ. නේද? ඔයාලත් එහෙම අපිත් එහෙමනේ. ඒ හින්දා මේ ඒක නේ හිතන්න එපා. ඒක ඔයාලා ඒක තමන්ට අයිතිය දෙනවා තමන්ට ඒ තීරණය කළ ඒ වැඩේ කරන්න. හරි. ඒක නම් වැඩි හිතන්න යන්න එපා. හරි මේ මොකක්ද දෙන්නේ? ස්වර්ගය ධන 2යි ධන 1. ඒ වගේ පොඩි පොඩි වලිය වැඩක් නැහැ නේද? මේ බලන්න. 2ක් A ධන B. මේක කොහොමද ලියන්නේ? පළවෙනි පදයේ වර්ගය. ඒ කියන්නේ 4ක් A වර්ගය. පද දෙකේ ගුණිතය දෙකකින් වෙන ගන්න. 2ක් AB දෙකකින් වෙන කරපම් 4ක් AC. ධන B වල බල. මතක් කරගන්න ඕක කරලා කරපුවා ඕල කාලේ ඕලල් ගුරු උඩතරම් කරපුවා. එහෙනම් මේක 3x ධන 1ක් y. මාත් එක ලියමු. මේක යන්ට අක්කල්. ඔයාලට කුමනම ප්‍රශ්නයක් මතුවුණොත් පුතේ අනේ මාව දැනුවත් කරන්න ඉබලෙම. ඊගා දවසේකට පිළිතුරු සපයනවා. මැසේජ් එකකින් පිළිතුරු සපයන්න පුළුවන් නම් මම මැසේජ් එකකින් පිළිතුරු සපයනවා. නැත්නම් ඊගා දවසේ පන්තියේ මම ඒකට පිළිතුරු සපයනවා. ප්‍රශ්න තියෙන්න පුළුවන්. හිතන්න එපා මේ ඔක්කොම ඔයාලා දැනගෙන ඉන්න ඕන කියලා. එහෙම නෑ. ප්‍රශ්න තියෙනොත් එතන එහෙම තමයි. අපි ඒවා ඉගෙනගෙන යමු. ඉගෙන ගන්න නෑ අපි. ප්‍රශ්න අපි අඩු කරගෙන යමු. මට තියෙන ප්‍රශ්න අයින් කරන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මම කියන්නේ. අනෙක් කට්ටියකින් තමන්ට මේ ඒ හිතන විදිහ වැඩක් නැහැ. තමන් ගමන යද්දි තමන්ට තියෙන ප්‍රශ්න තමන් අහගෙන ගන්න. ඒක අරයට ලේසිම එක වෙන්න පුළුවන් කමන්නේ. ඔයාලට අමාරුම එක වෙන්න පුළුවන් කමන්නේ. හැබැයි ඔයා ඒක ඉගෙන ගත්තට පස්සේ ඔයාලට ඒක අමාරුම එක වෙන්නේ. ඔයාත් අර මට්ටමට එනවා. හැමදාම එකම තැන ඉන්නේ නැහැ නේද? පීවරින් පීවර දවසින් දවස ඉස්සරහට. අපි මාතරින් මේක පළවෙනි පදයේ වර්ගය මොකද්ද? 3 වර්ගයේ 9යි x වර්ගයේ 9යි x වර්ගයේ. මේ දෙකේ ගුණිතය 3 වරක් 2 3 වරක් 2 6යි 6 වරක් 2 12යි නේද දෙකෙන් වැඩි කරන්න එපා පුතා දිනා දෙකේ ඉලක්ක මොකද මෙයාගේ වර්ගය දෙකේ වර්ගය 4 ඔන්න උත්තර ටිකාව මේ බලන්න දෙකක් A ඍණ 3ක් B වල වර්ගය ඒව මොකක්ද 4ක් A වර්ගය ඍණ 12ක් AB ධන 9ක් B වර්ගය පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතය දෙකකින් වැඩි කරනවා දෙවෙනි පදයේ වර්ගයේදී ඊගාට x ධන එක බෙදීම x වල වර්ගය මොකද පළමු පදයේ වර්ගය x වර්ගය පද දෙකේ ගුණිතය x පුතේ එක බෙදීම x ෙන් වැඩි කරපුවාම ඔයාලා ඔලෙල් කාලේ ඉගෙන ගත්තානේ නේද මෙයාට මෙයා x කැපිලා යනවනේ එහෙනම් x වැඩි කිරීම එකට x ෙන් x කැපුණා එකක් ඉතුරුයි නේද ඒක දෙකින් වැඩි කරනවා ධන දෙක ධන මේකේ වර්ගය එහෙනම් එක බෙදීම ඔන්න උත්තරේ x වර්ගයේ ධන දෙක ධන එක බෙදීම x වර්ගයේ
පැහැදිලිනේ? ඊළඟ භාවිතයන් බලමු. අපේ ගණිතමය භාවිතයන් ඔය කියනවා නැද්ද? මෙහෙම ගත්තොත් 102 වර්ගය කොහොමද ලියන්නේ? 100 ධන 2 වර්ගය කියනවානේ. ඉතින් ලියන්නේ 100 වර්ගය ධන දෙවරක් 100යි 400. 400 ධන හරිනේ? 102 100 ධන 2නේ. එහෙනම් 100 වර්ගය 10 10යි 100 වරක් දෙක 200 200 දෙක 400 දෙකේ වර්ගය 10400 97 වර්ගය කොහොමද? 100 රින 3 වර්ගය 10 10යි රින 300යි 302ක් 600යි ධන 9යි 9400 9 10 10න් 600ක් ගියපම 9400යි 9409 9409 දැන් මේ පට කරලා මේකෙන් මේක ලියලා මේක ලියන්න ඕනේ. හරි. ඔකේ අභ්‍යාස මාලාවක් තියෙන පොතේ තනියම කරන්න මම ඒක ඔයාලට දෙන්නම් ටියුට් එකේදී. ඒත් ඔය දෙවෙනි කොටස මම කරේ වර්ගයේ තව වර්ග දෙක අන්තරේ මම වෙනම කරන්න. වර්ග දෙක අන්තරේ ඒක තමයි වැදගත් වෙන අපිට ඕන වැඩිම ඕන වෙන හැම පාඩමකදී වර්ග දෙක අන්තරේ. ඔයාලා මේ අමතක කාරණා විදිහට මෙන්න මේ ටික ඔයාලා කරලා තියන්න ඕන. එකේ වර්ගය, දෙකේ වර්ගය, තුනේ වර්ගය, හතරේ වර්ගය කොහොම ගිහිල්ලා 50 වර්ගයේ දක්වා ලියන්න ඔකොලේ ඔය ඔය පොතේ ලියන්න. එකේ වර්ගය ඉඳන් 50 වර්ගය දක්වා දක්වන්න කියන්න ඕන. මම කැමති ඒවා ටික පොඩ්ඩක් එකපාරට ඔයාලට ගණන් ගන්නදී මතක් කරනවා නම් 30 වර්ගයේ 900 මතක් කරනවා නම් නේද? 25 වරක් 25 625 කියලා මේ 25 වර්ගයේ කීයද? 600 දෙකේ වර්ගයේ කීයද? 1024ක් වගේ මම හිතන්නේ. 42 වර්ගයේ කීයද? 2704. නෑ. එතනේ ඔයාලට ඉතල අඩුවක් යන්නේ. 50 වර්ගයේ බලන්න. 50 වර්ගයේ එන්නේ 2500 නයිකට අඩු උත්තරයක්. 52 තමයි 2704ක් කියන්නේ. 52 වර්ගයේ 2704යි. ඒ වගේ පොඩ්ඩක් ඉක්පිනේ ඉලක්කම් මතක් කරනවා නම් සුළු කිරීම කරගන්න ඕනදී ඒක මේක වල පොඩ්ඩක් හදාගන්න. හරි නේද? වර්ග සංඛ්‍යා ටික මතක නැත්තම් පුතේ දැන් ඔය පොත පොඩ්ඩක් කරන් බලන්න. ඒ නැතත් කමන්නේ මන් දෙන ටියුට් එකේ ගණන් ගොඩාක් තියෙනවා. ඔය ටික ඔක්කොම හදපුවාම හරි. පොඩක් සුළු කිරීම හැදිලා ඉලක්කම් හොඳ භාවිතයේ පිළිබඳ හොඳ අවබෝධයක් තේරුණාද? right අපි අද පදනම් පාඨමාලාව යටතේ මාතෘකා දෙකක් කතා කරා. මොනවාද?
දර්ශක සම්බන්ධව කතා කරලා දර්ශක නීති සම්බන්ධ ගැටලු හිතුවා. ඊට පස්සේ මේ ද්විපද පද දෙකේ වර්ගයේ නේද පද දෙකක වර්ගයේ ඓක්‍ය වර්ගය සම්බන්ධව කතා කරා. පද තුනක පද තුනේ ප්‍රසාරය මම ලියවිලා අපි අනිත් දවසේ තුනේ ප්‍රසාරණය ලියමු උදාහරණ ටිකක්. right ටියුට් එක ගණන් ඕන තරම් තියෙනවා ටියුට් එක ගණන් ටික හදාගන්න. පැහැදිලිද? ඊට අමතරව මම වෙනම ගණනුත් දෙනවා. ඔක තමයි අපි පළවෙනි දවසේ අපි ආරම්භයේ හැටියට සටහන් කරන්නේ. චුටි කියන්නේ කාරණා ගොඩක් මම කෙටියෙන් කිව්වා. අපි ඉදිරි සතියවල හැම කාරණයක්ම විග්‍රහ කරලා විශේෂ නිර්දේශයේ කොහොමද අපි ගලාගෙන යන්නේ? අපේ වැඩපිළිවෙල මොකක්ද? නේද? අපේ ඉදිරි වැඩපිළිවෙල මොකක්ද කියන එක අපි ඉදිරි සතියවලදී ක්‍රමානුකූලව කරනවා. පළවෙනි දවසේ මම කිව්වේ කෙටියෙන්. ඔයාලට ප්‍රශ්න වලට උත්තර තමයි ගොඩක් දුන්නේ. ඊට අමතරව අපි පළවෙනි දවසේ නිකන් ඉන්න බැරි හින්දා පදනම් පාඨමාලාවේ පළවෙනි කොටස ඔන්න අවසන් කරා. right මොන වගේ දෙයක්ද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ඔයාලට යම් පොඩි අදහසක් එන්න ඇති. right අපි මේ සතියේ කියන්නේ ඔක්තෝබර් පළවෙනි සතියේම පළවෙනි දවස් දෙක අපි පටන් ගන්න. මට අද පාස්ට් අර ඉංග්‍රීසි අපු ටික එවන්න වට පුළුවන් ඉංග්‍රීසි අපු ටික. අපි එතකොට ඇවිල්ලා ඉන්න ළමයි ටික මම ගන්න බැරි වෙන්නේ කීයක් ඉන්නවද කියලා. ඒ ළමයි ටිකට අදාළව අපි මම ගෲප් එකට දාන්නම්. හැමෝටම පුළුවන් දවස් දෙක මොකක්ද කියලා බලලා මම දාන්නම් ගෲප් එකට. මේ වෙලාවල් දෙක මොකක්ද කියලා. right. එහෙනම් අදට ඇති මොන හරි ප්‍රශ්න මම කිව්වා අර මැසේජ් එක ගවන්න. ඔයාලට තියෙන ප්‍රශ්න අද දවසේ ගැන පොඩි විස්තරයක් ඔයාලට තව මොනවද දැනගන්න ඕනේ? මම තාම කතා කරේ නැහැ විශේෂ නිර්දේශය ගැන මොකක්ද කතා කරේ නැහැ. අපේ ඉලක්කය මොනවද අපි ඉලක්කයට යන පාරවල් මොනවද කියලා කතා කරේ නැහැ. අපි ඔය එක දවසේ කියන්න යන්නේ නැහැ ඔක්කොම පොඩ නිමාඩුව කියනවා. අපි අද දවසේ කියන්න ඕන යම් පොඩි කාරණා ටිකක් තමයි ඔයාලට කිව්වේ. right අර පොත්වල පිට කවර දාලා ඉතින් පොඩ්ඩක් රෙඩි වෙන්න. එහෙම ඕන පිළිවෙලක් ඕන අපිට. නැත්තම් අපිට අමාරුයි. එක පාඩක් තෝරගන්න අනිත් සබ්ජෙක්ට් වලට දාන පාඩ දාන්න එපා මේකට. වෙන පාඩක් තෝරගන්න. නිල් පාඩ තෝරගන්න නම් නිල් පාඩ තෝරගන්න. රෝස් පාඩ තෝරගන්න නම් රෝස් පාඩ තමයි කැමති පාඩක් දාගන්න. මේ කෙමිස්ට්‍රි බයෝ මැත්ස් වලට දාන්න එපා. මට ඒක වෙන් වශයෙන් පොත් ටික වෙන් වශයෙන් තියෙන්න ඕන. right අනිවාර්යෙන් number 1 number 2 number 3 කියලා නම් කරන්න ඕන පොත් ටික. number 1 එක දැන් ගහගන්න. මොකද්ද මාතෘකාව ලියන්නේ එතනක් තියාගෙන ඊට කොලයක් දාගන්න. පොත් ටික සවුත් වෙන්නේ නැතුව අවුරුදු දෙකක් අපිට පාවිච්චි කරන්න ඕන. ලොකු පොත් ගන්න එපා. පොඩි පොත් ටිකක් ගන්න. එකපාරට පොත් ගොඩක් ගන්න යන්න එපා. පොතත් එකක් දරට ගන්න. ගෙවල් වලට කරදර කරන්න යන්න එපා. පොතත් එකක් කරා ආදාළ විදිහට පිළිවෙලට නෝට් එක ලියන්න පුරුදු වෙන්න පුතේ. මේක ගණන් හදන පොතේ පළවෙනි පදනම් පාඩම ලියුවට කමන්නේ. ගණන් හදන පොතක තීරි පොතක් ඕනේ ඒකට. ඔය මම කියන අමතර කාරණා ටික ලියා ගන්න. ඉතින් ඒ ගණන් හදන පොතේම වෙන පාඩ පෑනකින් පොඩ්ඩක් තැන් වල අතපැඩි ලියලා අතර කමක් නැහැ. මොනවා හරි මම අමතර දෙයක් කිව්වොත් ඔයාලට. පැහැදිලිද මම කිව්වද? හරි එහෙනම් අද අපි නවත්තනවා. මේ ඔයාලගේ අදහස් ටික මට පැය භාගයක් පැයක් වගේ ඇතුළත ලැබෙන්න සලස්වන්න. අද හවස් වෙද්දි මම දානවා. කවදාද අපි ආයෙ හම්බෙන්නේ? මොකක්ද අපේ සතිය දවස් දෙක? ඒක ස්ථිරයි. ඒක දිගටම යනවා. අපි වෙනස් වෙන්නේ සාමාන්‍ය පන්ති පවත්වන දුන්න ගාම අපි ඉදිරියට වෙනස් කරගන්නවා. තව මොනවා හරි අදහස් තියෙනවා නම් කතා කරන්න. ඔයාලගේ දෙමාපියන්ට මට කතා කරන්න ඕන නම් මගේ නම්බර් එකට කෝල් එකක් ගන්න කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. කතා කරලා මාත් එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන්. මං ගැන ඔයාලා දන්නවද දන්නේ නැහැ. මගේ නම දන්නවද මම සුදුමාත් දිනේ ඉස්කෝල ගුරුවරයෙක්. අවුරුදු ටියුෂන් පටන් ගන්න අවුරුදු 9ක් විතර වෙනවා. ඉස්කෝලේ ගිහලා අවුරුදු 3ක් විතර වෙනවා. ඉතින් දෙපැත්තම අත්දැකීම් තියෙන විශේෂ ආරගෙන යම් සැහැණ ප්‍රමාණවත් අවබෝධයක් තියෙන මම හිතනවා ප්‍රමාණවත් අවබෝධයක් තියෙන කෙනෙක්. ඉතින් මම තව මොනවා මම දැනගන්න තියෙනවා නම් ඕන දෙයක් අහන්න කිසි ගැටලුවක් නැහැ. මම කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරී දැනගන්න එපා මම කිව්ව කැම්පස් දන්නේ නැද්ද නේද? කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරී විද්‍යා විෂය. මගේ විෂයන් ටික තමයි මගේ ප්‍රධාන විෂයන් තුන භෞතික විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා ශුද්ධ ගණිතය. මගේ අමතර විෂයන් ටික තමයි තව තියෙනවා නැනෝ තාක්ෂණයේ අමතර විෂය. කොස්මොලොජි කරා එක සෙම් එකක්. තව environmental physics කරලා තියෙනවා. IT programming පැත්ත ටිකක් කරලා තියෙනවා. දැන් මතක නෑ ඒවා. computer architecture කරලා තියෙනවා. කොහොමද මම අදාළ විෂය තවඩක් කරා ඉතින් මම කෙටි කියවල. ඊට අමතරව ඉතින් තව අධ්‍යාපන පැති කරා යනවා. මම තව අතරමැද ඉන්න මම කියන්නේ ඒක මොනවද කියලා. මම තව අධ්‍යාපන පැත්තේ ඉගෙන යනවා සමහර කාරණා. ඉතින් ඒව මොනවද කියලා කියන්නේ. ඒවා
සම්පූර්ණ කර දාට කියන්නේ. මොකද යම් කාලයක් ගත වෙනවා මම රැකියාවත් එක්ක මේකත් එක්ක කරන්නේ. මම ඒවා සම්පූර්ණ කරපු දාට කියන්නේ මම මෙන්න මේවා සම්පූර්ණ කරලා තියෙනවා. යම් ගොඩක් ප්‍රමාණයක් කරගෙන යනවා. මොනවද කියලා අපි සම්පූර්ණ උඩ දාට එකක් සම්පූර්ණ දාට මම කියන පුතේ මේක සම්පූර්ණයි. ඔන්න මම මේ සම්බන්ධව දැන් අවබෝධයක් මට තියෙනවා කියලා. එතකන් කියන්නේ. හරි. කරනවා කියලා වැඩක් නැහැ නේ. කරලා ඉවර කරලා පස්සේ කියන්නේ. හරි. එහෙනම් අද ඇති ආයුබෝවන්. හරි. එහෙනම් අද සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මොනාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. වැඩ ටික හොඳට කරා යන්න. ඉලක්කයක් ඇතුව කරා යන්න මම කියලා දෙන්නම් කොහොමද කරා යන්නේ කියලා. එහෙනම් අද ඇති ආයුබෝවන්.